අයිබෝන් යාන්ත්‍ර විද්‍යාව පුනරීක්ෂණ වීඩියෝ මාලාවේ දෙවන කොටස තමයි අපි අද කතා කරන්න යන්නේ. මේ කොටසේ මම අවධානය යොමු කරන්නේ ගම්‍යතාව සහ ගම්‍යතා ශාස්ත්‍රයේ මූලධර්මයට අදාළ විෂය කරුණු පිළිබඳව. වීඩියෝ එකට අදාළව ඔයාලට ටියුට් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔයාලට පුළුවන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න. මුලින්ම මම ඔයාලට අවශ්‍ය විෂය කරුණු පැහැදිලි කරන ගමන් ඒ අදාළ ගැටලු විසඳීම සිදු කරනවා. ගැටලුවක් විසඳද්දී මුලින්ම ඔයා try කරලා බලන්න ඔයාලට මේ ගැටලුව විසඳන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ගැටලුවේ නිර්වන්තතාවය වීඩියෝ එක බලලා ඔයාලට පුළුවන් අවබෝධ කරගන්න. හරි. අපි එහෙනම් වැඩි පටන් ගමු. මුලින්ම මම පැහැදිලි කරන්නම් ගම්‍යතාවය කියන්නේ මොකක්ද කියලා. ගම්‍යතාවය කියලා කියන්නේ යම්කිසි වස්තුවක ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. සමීකරණයක් විදිහට ලියුවොත් ගම්‍යතාව සමානයි ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. අපි සාමාන්‍ය සංකේතات කරන ගම්‍යතාව p කියන අක්ෂරයෙන්. එතකොට ස්කන්ධයේ m සහ ප්‍රවේගය අපිට ගන්න පුළුවන් v කියන අක්ෂරයෙන්. ගම්‍යතාවය කියලා කියන්නේ දෛශික රාශියක්. ඒ කියන්නේ එයාට විශාලත්වයක් වගේම දිශාවකුත් තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් ඔයාලම ගැටලු විසඳද්දී මේ ගම්‍යතාව දෛශික රාශියක් කියන එක අමතක කරන්න එපා. හරි. ඊට පස්සේ මේක තමයි මුල්ම කරුණ. අපි සැලකුවොත් එහෙම මොකද්ද ගම්‍යතා වෙනස කියලා කියන්නේ? ගම්‍යතා වෙනස කියලා කියන්නේ යම්කිසි වස්තුවක් චලනය වෙනකොට ඒ චලනය වෙන වස්තුව වේගය වෙනස් වීමක් සිදු වෙනකොට පසු ගම්‍යතාව අඩු කරනවා පෙර ගම්‍යතාව. මෙන්න මේක තමයි ඒතර ගම්‍යතාව වෙනසක් කියලා අපි අදහස් කරන්නේ. ඒක සංකේතාත්මක කරලා මේ විදිහට ඩෙල්ටා කියන අක්ෂරයෙන් අපි අදහස් කරන්නේ වෙනස. එහෙනම් මෙන්න මම මේ විදිහට සලකන්න. වස්තුවක් තියෙනවා, එයාගේ ස්කන්ධයේ m, මෙයා v එක වේගයෙන් ගමන් කරනවා. යම්කිසි බලයක් එදීම නිසා මේ වස්තුවේ වේගය v2 දක්වා වැඩි වෙනවා. එහෙනම් මේ අවස්ථාවේ පසු කියලා කියන්නේ මේ අවස්ථාව, පෙර කියන්නේ මේ අවස්ථාව. එහෙනම් පසු ගම්‍යතාව කියලා කියන්නේ mv2 අඩු කිරීම mv1. මෙතන වැදගත්ම දෙයක් තියෙනවා මොකද්ද? ගම්‍යතාව කියලා කියන්නේ දෛශික රාශියක්. එහෙනම් අනිවාර්යෙන් දිශාව සැලකිලිමත් වෙන්න අනිවාර්යයි. එතකොට දැන් ඔයාලට පේනවා ගම්‍යතාව දිශාව හරිම ලේසි. මොකද්ද ගම්‍යතාව දිශාව කියලා කියන්නේ වේගයේ දිශාව නැත්නම් ප්‍රවේගයේ දිශාවම තමයි. එහෙනම් මේ අවස්ථාවේදී දිශාව මේ පැත්තට තියෙන්නේ, ආරම්භක අවස්ථාවේදී මේ පැත්තට තියෙන්නේ. එහෙනම් මෙන්න මේක තමයි ගම්‍යතාව වෙනස කියලා අපි අදහස් කරන්නේ. පැහැදිලිද? ඔයාලට ඕනම විෂය කරුණක් වීඩියෝ පෝස්ට් කරලා සටහන් කරගන්න පුළුවන්. මම ඒසලා විශේෂ කාලයක් ඔයාලට දෙන්නේ නැහැ. ඔයාලා මේක යන වීඩියෝ යන අතරෙම ඔයාලට මේක අවශ්‍ය සටහන් ටික සඳහන් කරගන්න පුළුවන්. හරි. අපි ටියුට් එකේ පළවෙනි ගැටලුවට යමු. මේවයි තියෙන්නේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2ක් වන වස්තුවක් 10 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් ගමන් කර සිරස් විත්තියක වැඩි 5 ms ප්‍රවේගයෙන් පොළාපනියි. වස්තුවේ ඇති වෙන ගම්‍යතාව වෙනස සොයන්න කියලා තමයි කියන්නේ. හරි. මුලින්ම මේකට අදාළ රූප සටහනක් අපි අඳගමු. මේ විදිහේ වස්තුවක් තියෙනවා. මේ වස්තුවේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2යි. එයා 10ක වේගයෙන් ගමන් වදින්න පෙර තමයි මේ 10ක වේගයෙන් තියෙන්නේ. ඊට පස්සේ බිත්තියේ වැදිලා වස්තුව පොළාපනිනවා. පොළාපනින වේගය තමයි 5 ms ශ්‍රේණියක. එතකොට වස්තුවේ ස්කන්ධය තමයි කිලෝග්‍රෑම් 2. අපෙන් අහන්නේ ගම්‍යතාව වෙනස. හරි. අපි ගම්‍යතාව වෙනස මේ විදිහට ලියාගමු. ඔයා දන්නවා ගම්‍යතාව වෙනස කියලා කියන්නේ පසු ගම්‍යතාව අඩු කිරීම පෙර ගම්‍යතාව. එතකොට බිත්තියේ වදින්න පෙර තමයි පෙර ගම්‍යතාව කියලා කියන්නේ වැදීමෙන් පස්සේ තමයි පසු ගම්‍යතාව කියලා අපි අදහස් කරන්නේ. එහෙනම් පසු ගම්‍යතාව ගත්තොත් ගම්‍යතාව කියන්නේ ස්කන්ධයේ වතාවක් ප්‍රවේගය. එහෙනම් මෙතනට අපි සංකේතවත් කළොත් එහෙම ස්කන්ධයේ 2යි වේගය 5යි. හැබැයි දිශාව කොහෙටද? දිශාව තියෙන්නේ මේ පැත්තට. ඊට පස්සේ එකෙන් අඩු කරනවා පෙර ගම්‍යතාව කියලා කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. හැබැයි එතන දිශාව මොකද වෙන්නේ? මේ පැත්තට තියෙනවා.
ඔයාලා දන්නා දෛශක සුළු කරද්දී අපිට ඒක මේ විදිහට අන්තරයක් තියෙනවා නම් අපිට මෙහෙම කරන්න පුළුවන් මොකද්ද? මේ දිශාව දෛශිකයක දිශාව ප්‍රතිවිරුද්ධ පැත්තට කළොත් එහෙම එතන ඉදිරියට මොකක්ද වෙන්නේ? ලකුණු වෙනස් වීම සිදු වෙනවා. එහෙනම් අපිට පුළුවන් මේ විදිහට ගන්න මොකද්ද? මේක 10යි මේ පැත්තට. ඒ වාක්‍යයෙන් තමයි මෙතන දිශාව වෙනස් කරද්දී මෙතන ලකුණ වෙනස් වෙනවා. එතකොට නම් මෙතන ධන මේක දිශාව කොහෙද? මේ පැත්තට. එහෙනම් මෙතන 20යි. එහෙනම් ගම්මිතා වෙනස් වීම තමයි 30යි මේ දිශාවට. ගම්මිතාවේ ඒකක තමයි මට කියන්න අවතුණා kg ms ඍණ 1. නම් kg ms ඍණ 1 කියලා අපි මේක සටහන් කරන්න ඕනේ. පැහැදිලිද? right. ඊට පස්සේ කොටසට අපි යමු ඊළඟ ගැටලුවට. ඒකේ තියෙන මෙහෙම දෙයක්. රූපේ දැක්කන ආකාරයට ස්කන්ධ m ස්කන්ධයක් සහිත වස්තුවක් v ප්‍රවේගයෙන් පැමිණ ප්‍රත්‍යස්ත ලෙස පොළා පැනීමකට ලක් වේ. සිරස් දිශාවට සිදුවන ගම්මිතා වෙනස සහ තිරස් දිශාවට සිදුවන ගම්මිතා වෙනස හොයන්න කියලා තමයි අපිට පැහැදිලි අපිට කියන්නේ. right. මුලින්ම මම ලෝකයක් ලකුණු කරගන්නවා. මේ වස්තුව මේ විදිහට ඇවිල්ලා මෙතන ඉඳලා මෙන්න මේ විදිහට පොළා පැනීම සිදු කරනවා. වැදීමට පෙර වේගය v ඒ වගේ තමයි වැදීම පස්සේ වේගයත් vම තමයි. මොකද්ද ප්‍රත්‍යස්ථ ගැටුමක් කියලා කියන්නේ? මම මේ වීඩියෝ අන්තිමට ඔයාලට සාකච්ඡා කරන්න. ප්‍රත්‍යස්ථ ගැටුමක් කියලා කියන්නේ ගැටුමක් වුණා කියලා චාලක ශක්තිය හානිය සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ වේගය වෙනස් වීමක් ලක් වෙන්නේ නැහැ. වේගය වෙනස් වීමක් ලක් වෙන්නේ නැහැ. හැබැයි දිශාව වෙනස් වෙන්න පුළුවන්. හරි. අපිට මෙතන සඳහන් කරලා තියෙනවා මේ අවස්ථාවේ කෝණය අංශක 60යි කියලා. හරි. දැන් මෙතන ඔයාලට පේනවා කලින් ගැටලුවේ වගේ රේඛීය චලිතයක් නෙවෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ ආනත චලිතයක්. ඒ නිසා අපිට මේ ආනත ගැටලුවලදී අපිට මේ ගම්මිතාව කියන පදය විභේදනයක් කරන්න ඕනේ. දැන් ඔයාලා දන්නවා දෛශිකයක් විශේෂයෙන් අපි සලකනවා බලය. බලය අපිට පුළුවන් විභේදනයෙන් ලක් කරන්න. ඒ වගේම තමයි ගම්මිතාව කියලා කියන්නේ දෛශිකයක්. ඒ නිසා ගම්මිතාවත් අපිට විභේදනයක ලක් කරන්න පුළුවන්. හරි. එහෙමනම් මම මේ විදිහට තියෙන දැන් මෙයයි ගම්මිතාව mv. මෙතනත් ගම්මිතාව mv නේ. හරි. මම මේ mv කියන දෛශිකය මේ තලයට ලම්බකව සහ මේ තලයට සමාන්තර නැත්නම් සිරස්ව විභේදනය කළොත් කොහොමද එන්නේ? ඒක මම මේ විදිහට සටහන් කරන්න. මෙතන mv කියන බලයේ දෛශිකයේ තියෙන නැත්නම් ගම්මිතාව තියෙන එක මම මේ පැත්තට විභේදනය කළොත් කීයද? mv cos 60යි කියලා එනවා. සිරස්ව විභේදනය කළොත් කියන්නේ කෝණයෙන් ඉවතට නිසා mv sin 60 කියලා එනවා. ඊට පස්සේ මේ අවස්ථාව පසු අවස්ථාව ගත්තොත් පසු එකේ දෛශිකයේ තියෙන mv මේ පැත්තට එහෙනම් අපිට පුළුවන් මේකත් මේ විදිහට සහ මේ ලම්බකව විභේදනය සිදු කරන්න. ලම්බකව විභේදනය කළොත් මේ පැත්තට mv සමාන සිරස්ව විභේදනය කළොත් එහෙම mv sin 60යි. තිරස් ලම්බකව විභේදනය කළොත් එහෙම නැත්නම් තිරස් දිශාවට විභේදනය කළොත් මේක කෝණය දෙසට විභේදනය වෙන්නේ. ඒ කියන්නේ mv cos 60යි කියන එක. හරි. එතකොට දැන් අපිට තියෙන්නේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මුලින්ම සිරස් දිශාවට සිදුවන ගම්මිතා වෙනස සොයන්න. එහෙමනම් සිරස් දිශාවට සිරස්ස සැලකුවොත් ගැටුමට පෙර තමයි මේ තියෙන්නේ. ගැටුමට පසු තමයි මේ තියෙන අවස්ථාව. එහෙනම් රෝම ඉලක්කම් 1 යටතේ කතා කළොත් සිරස් ගම්මිතාව වෙනස් කියලා කියන්නේ පසු සිරස්ස තියෙන පසු ගම්මිතාවයෙන් අඩු කරනවා පෙර ගම්මිතාව. එතකොට පසු කියන්නේ මේ අවස්ථාව. එහෙමනම් දිශාවත් එක්කම සටහන් කරන්න mv sin 60 දිශාව තියෙන්නේ පහළට අඩු කරනවා mv
sin 60 ඒකක් තියෙන පහළට. ඔයාලට පේනවා දැන් මේ දෛශික දෙකම එකම දිශාවට තියෙන්නේ. එහෙමනම් අපිට සාමාන්‍ය විදිහට මේ අඩු කරන්න පුළුවන්. එහෙනම් MBA sin 60න් MBA sin 60 අඩු කළොත් එහෙම උත්තරේ කීයද? 0යි කියනවා. පැහැදිලිද? එහෙනම් මේ තියෙන්නේ රෝමිලකම් එකට උත්තරේ. ඊට පස්සේ තිරස් දිශාවට ගම්මිතා වෙනස ගත්තොත් එහෙම තිරස් දිශාවේ පසු ගම්මිතාව කියන්නේ මෙන්න මේ කොටස. MB cos 60 MB cos 60 හොඳට මතක තියාගන්න දිශාව දාන්න අමතක කරන්න එපා. මේ පැත්තට අඩු කරනවා. පෙර අවස්ථාව තමයි MB sin MB cos 60 මේ දිශාවට එහෙනම් හරි. දැන් ඔයාලට පේනවා මේ කලින් වගේ නෙවෙයි මේකේ දෛශික දෙකේ දිශා නැත්නම් ගම්මිතාවල දිශා වෙනස්. ඒ නිසා අපි එකම දිශාවට පරිවර්තනය කරන්න මම මෙන්න මේ පසු තියෙන එක මම දිශාව මාරු කරනවා. දිශාව මාරු කරද්දී මම කලින් සඳහන් කළා වගේ මේ ඉදිරියෙන් තියෙන ලකුණ මාරු වීම සිදු වෙනවා. එහෙනම් MB cos 60 මේ පැත්තට තියෙන්නේ. දැන් මෙතන කලින් තිබ්බේ නමුත් අර මෙයාගේ දිශාව මාරු කරපු නිසා අර දැන් ධන වෙලා තියෙන්නේ. එහෙනම් දැන් මෙතන තියෙන එකතු කිරීමක්. එහෙනම් MB cos 60 දාන MB cos 60 කියන්නේ 2යි MB cos 60. ඔයාලට පුළුවන් cos 60 කියලා කියන්නේ භාගයයි. එහෙනම් මේ විදිහට භාගයට දෙක කැපුණාට පස්සේ උත්තර එනවා කීයද? MB කියලා. පැහැදිලිද? එහෙනම් මේ විදිහට තමයි අපි යම්කිසි ගැටලුවක් විසඳීම සිදු කරනු ලබන්නේ. Right. ඊළඟට මම අවධානය යොමු කරනවා ඔයාලට අපි දැන් ගම්මිතාව කියන මොකද කියලා කතා කළා. ගම්මිතාව වෙනස කතා කළා. දැන් මම අවධානය යොමු කරන්නේ ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව කියලා කියන්නේ මෙන්න මේක. මොකද්ද? ගම්මිතා වෙනස බෙදනවා ඒ සඳහා ගත වූ කාලය. පැහැදිලිද? දැන් මේක තමයි ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අදාළ සමීකරණය. ඒක මම සංකේත විදිහට දැම්මොත් ඔයාලා දන්නවා නිව්ටන් නියම වීඩියෝ බලුවා නම් ඔයාලට තේරෙන්නේ නැති ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ වස්තුව මත ක්‍රියා කරන අසමතුලිත බලය. එහෙමනම් මට ලියන්න පුළුවන් මොකද්ද? ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය වෙනුවට F කියලා. මේක කොහෙන්ද ආවේ? නිව්ටන්ගේ දෙවන නියමය. මොකද නිව්ටන්ගේ දෙවන නියමය කියන්නේ වස්තුවක් මත ඇතිවන බාහිර අසමතුලිත බලය ඒ ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවට අනුලෝම සමානුපාතිකයි. එහෙමනම් මේක අපිට ගන්න පුළුවන් බලය කියලා. එහෙනම් මෙන්න මේ විදිහට මෙතන මම පොඩි රූපයක් ඇඳලා තියෙන මෙන්න සලකන්න වල n කියන වස්තුවක් v1 වේගයෙන් ගමන් කරනවා. මේ වස්තුව මත යම්කිසි f කියන බලයක් ක්‍රියා කිරීම නිසා මෙයාගේ වේගය v2 දක්වා වැඩි වෙනවා. මේ සිදුවීම සඳහා ගත වෙච්ච කාලය t ලෙස සැලකුම් අපි. එහෙමනම් ඇති වූ බලය කියලා කියන්නේ මෙන්න මේ විදිහට සමීකරණ ගන්න පුළුවන්. එහෙනම් ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ ගම්මිතා වෙනස බෙදීම කාලය. නමුත් ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය සමාන වෙනවා බලයට. එහෙනම් බලය සමානයි මේකට අපි සමීකරණ ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඊට පස්සේ මම කතා කරන්නම් ඔයාලට ආවේගය කියන මාතෘකාව ගැන. අපි ආවේගය සංකේතවත් කරනවා කැපිටල් I කියන අක්ෂරයෙන්. මොකද්ද ආවේගය කියලා කියන්නේ? ආවේගයේ විවිධ තේරුම් තියෙනවා. නමුත් භෞතික විද්‍යාවේදී ආවේගය කියලා කියන්නේ ඉතා කුඩා කාල සීමාවක් තුළ යම් බලයක් නිසා ඇතිවන ප්‍රතිඵලය තමයි ආවේගය කියලා කියන්නේ. උදාහරණයක් විදිහට
නිශ්චලව තියෙන පන්දුවක් අපි සැලකුමු. මේ නිශ්චල පන්දුව වෙතට වේගයෙන් පහරක් දෙනවා. එතකොට අපි සැලකුමු කකුලෙන් පහර දෙන්නේ කියලා. එතකොට මේ කකුල සහ පන්දුව ස්පර්ශ වෙලා තියෙනවා කාලයක්. ඒ කාලය තුල කකුලෙන් යොදන බලය නිසා මේ පන්දුව ඉවතට වේගින් විසිරෙනවා. එතකොට ඒ කුඩා කාල සීමාවක් තුළ බලය නිසා ඇතිවන ප්‍රතිඵලය තමයි අපි කියන්නේ මොකද්ද? ආවේගය කියලා. ගොඩක්කට ආවේගය දෙන්නේ පන්දුවක් එන පන්දුවට අපි වැරෙන් පහර දීම නැත්නම් නිශ්චල පන්දුවකට පිටතකින් පහර දීම වගේ උදාහරණ අපිට සලකන්න පුළුවන් ආවේගය ඇති. හරි. ළමයි ආවේගය සඳහා සමීකරණ දෙකක් තියෙනවා. මම ආයෙ කියන්නම්. සමීකරණ දෙකක් තියෙන ආවේගය සඳහා. එක තමයි පළවෙනි සමීකරණය ආවේගය සමානයි බලය වැඩි කිරීම කාලය. ඒ කියන්නේ I සමානයි ft කියලා ගන්න පුළුවන්. අනිත් සමීකරණය තමයි ආවේගය සමානයි ගම්‍යතා වෙනස. සලකන්න ස්කන්ධයෙන් වන වස්තුවක් v1 වේගයෙන් ගමන් කරමින් පවතිනවා. මේ වස්තුව මත යම්කිසි බලයක් ඇදීම නිසා මේ ස්කන්ධය ප්‍රවේගය v2 දක්වා වැඩි වෙනවා. එහෙමනම් ගම්‍යතා වෙනස ගන්නේ කොහොමද? පසු ගම්‍යතාවයෙන් පෙර ගම්‍යතාව අඩු කරනවා. එහෙනම් පසු ගම්‍යතාව තමයි mv2 අඩු කිරීම mv1. මතක ඇතුව ගම්‍යතාවනේ. ඒ නිසා මේක දිශාව සටහන් කරන්න අමතක කරන්න එපා. මේ විදිහට තියෙනවා. පැහැදිලිද? එහෙනම් මෙතනත් අපිට ගන්න පුළුවන් I කියලා. එහෙමනම් මේ විදිහට ආවේගය සඳහා සමීකරණ දෙකක් ලැබිලා තියෙනවා. එකක් තමයි බලයවතාවක් කාලය, අනික තමයි ගම්‍යතා වෙනස. මේ සමීකරණ දෙකෙන්ම නියෝජනය කරන්නේ එක පදයක්. ඒ නිසා අපිට මේ විදිහට ගන්න පුළුවන් මොකද්ද? ft සමානයි mv2 අඩු කිරීම mv1 කියලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේක මම කාලයෙන් බෙදුවොත් දෙපැත්තම අර කලින් සඳහන් කළා වගේ නිව්ටන්ගේ දෙවන නියමය තමයි මෙතනින් තෘප්ත වෙන්නේ. හරි. මේක තමයි ආවේගය සඳහා අවශ්‍ය සඳහා තියෙන සමීකරණ දෙක. ඊට පස්සේ ආවේගයේ ඒකක ගත්තොත් එහෙම ආවේගයේ ඒකක වෙන්නේ ගම්‍යතාවයේ ඒකකම තමයි. නැත්නම් අපිට ආකාර දෙකකට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ සමීකරණය ආශ්‍රයෙන් ගත්තොත් ආවේගයේ ඒකක වෙන්නේ මොකද්ද? නිව්ටන් තත්පර. නැත්නම් තත්පර නිව්ටන් කියලා කියන්න පුළුවන්. මේ සමීකරණ ආශ්‍රයෙන් ගත්තොත් මෙතන ගම්‍යතාවක් තවත් ගම්‍යතාවකින් අඩු කරන්න තියෙන්නේ නැත්නම් ගම්‍යතාවයේ ඒකකම තමයි තියෙන්නේ. එහෙනම් ආවේගය සඳහා ඒකක විදියට දෙකක් තියෙනවා. එකක් මොකද්ද? නිව්ටන් තත්පර නැත්නම් kg/ms ඍණ එක කියලා. පැහැදිලිද? එහෙනම් මේ තමයි ආවේගයට අදාළ සමීකරණ සහ මේ තියෙන්නේ ආවේගයේ ඒකක. right. ඊට පස්සේ ආවේගය ගත්තට පස්සේ තව වැදගත් සිදුවීමක් තියෙනවා. අපි යම් විදිහකින් කාලයට එදිරියෙන් බලය ප්‍රස්ථාරගත කළොත් මම මේ සරල අදහස් කරන්න මේ වගේ එකක් මේ ප්‍රස්ථාරගත කළොත් මේ ft ප්‍රස්ථාරයක වර්ගඵලය ගත්තොත් ft ප්‍රස්ථාරක වර්ගඵලය කියන්නේ ft ගුණ කිරීමනේ. ft ගුණ කිරීම කියන්නේ මොකද්ද? ආවේගය. එහෙනම් හොඳට මතක තියාගන්න බලය සහ කාලය අතර ප්‍රස්ථාරයක් ඇන්දොත් ඒ ප්‍රස්ථාරයෙන් වර්ගඵලයෙන් ලබා දෙන්නේ ආවේගය. නැත්තම් අනිත් වෙනත් විදිහට කියනවා අපිට ගන්න පුළුවන් මේ ft ප්‍රස්ථාරයක වර්ගඵලය කියලා කියන්නේ ආවේගය න ඒ වගේම තමයි ගම්‍යතා වෙනස කියලා ගන්නත් පුළුවන්. ගම්‍යතා
වෙනස. ඇයි මම ගම්‍යතා වෙනස කියලා කියන්නේ? හේතුව ft ප්‍රස්ථාරයක වර්ගඵලය මගින් ආවේගය නිරූපණය කරයි. ආවේගය සමානයි මොකටද? ගම්‍යතා වෙනසට. එහෙනම් අපිට පුළුවන් මේ විදිහට කොටස දාගන්න. පැහැදිලිද? right. අපි මේ තියරි කොටසට අදාළත් යම් ගැටලු කීපයක් විසඳීම සිදු කරමු. ඔයාලා ටියුට් එක ගන්න. ටියුට් එකේ මම තුන්වෙනි ගැටලුවට යමුකෝ. තුන්වෙනි ගැටලුව අපි හදමු. ඒකේ තියෙන්නේ මෙහෙමයි. 5 කිලෝග්‍රෑම් ස්කන්ධයක් සුමඩ තලයක් මත නිශ්චලව ඇති අතර නිශ්චලව තියෙන්නේ එය මත 100යි නිව්ටන් තත්පර ආවේගයක් ඇති කරයි. එවිටම වස්තුවේ ප්‍රවේගය ගණනය කරන්න. හරි. මේ තියෙන්නේ වස්තුව ආරම්භක අවස්ථාව. නමුත් එයා මත යම්කිසි බලයක් නැත්නම් ආවේගයක් ක්‍රියා කිරීම නිසා ඒ වස්තුව යම්කිසි v වේගකින් ගමන් කරනවා. එයාගේ ස්කන්ධයට කිලෝග්‍රෑම් 5යි කියලා ගත්තොත් අපෙන් අහන්නේ මෙන්න මේ v කීයද කියලා අහන්නේ. පැහැදිලිද? හරි. එතකොට මේ වගේ ගාණක් විසඳද්දී ඔයා බලන්න මේකට අපි භාවිතා කරන්න පුළුවන් සමීකරණය මොකක්ද කියලා. මොකක්ද අහලා තියෙන්නේ? වස්තුවේ ප්‍රවේගය. එතකොට ආවේගය සම්බන්ධ වෙනවා. දැන් මතක් කරගන්න ආවේගය සඳහා සමීකරණ දෙකක් තියෙනවා. මොකද්ද? බලය වතාවක් කාලය අනික ආවේගය සමානයි ගම්‍යතා වෙනස. නැත්නම් පසු ගම්‍යතාව අඩු කිරීම පෙර ගම්‍යතාව. හරි. එතකොට ඔයා තීරණය කරන්න මොන සමීකරණයද ගන්න කියලා. අනිවාර්යෙන් මෙතන බලයක් සහ කාලයක් සඳහන් වෙන්නේ නැති නිසා අපිට ගන්න වෙන්නේ ආවේගය සමානයි ගම්‍යතා වෙනස කියන සමීකරණය. එතකොට ආවේගය අගයක්ට දීලා තියෙනවා 100යි ගම්‍යතා වෙනස කියන්නේ පසු ගම්‍යතාවයෙන් අඩු කරන් දෙන්නේ පෙර ගම්‍යතාව. මොකද පසු ගම්‍යතාවය කියලා කියන්නේ මේක. එහෙනම් පසුක මම ලියුවොත් එහෙම ස්කන්ධය වතාව ප්‍රවේගය v කියලා අපි සැලකුවා. ආරම්භයේදී වස්තුව නිශ්චලයි. එහෙනම් මේ වස්තුව නිශ්චල කියන්නේ ප්‍රවේගය ශුන්‍යයි. ප්‍රවේගය ශුන්‍ය නිසා ගම්‍යතාවත් කීයද? ශුන්‍යයි. එහෙනම් පෙර පසු ගම්‍යතාවය අඩු කරනවා දිශාමය පැත්තට. පෙර ගම්‍යතාව කියන්නේ බිඳුවයි. එහෙනම් 100 සමානයි 5යි v කියනවා. එහෙනම් v ගේ වේගය සමානයි කීයද? 20යි m ශ්‍රේණිය කියනවා. පැහැදිලිද? හරි. අපි දැන් හතරවෙනි ගානට යමු. දෙකයි කිලෝග්‍රෑම් ස්කන්ධයක් 10ක ප්‍රවේගයෙන් තිරස්ව ගමන් කරන අතර එය මත නිව්ටන් තත්පර 200ක ආවේගයක් චලිත දිශාවට විරුද්ධව යොදනු ලබයි. ආවේගයේදීම අනතුරු වස්තුවේ ප්‍රවේගය සොයන්න. මෙයා 10 ශ්‍රේණියක ප්‍රවේගයෙන් යන්නේ. එතකොට දැන් ආවේගය නැත්නම් යම්කිසි බලයක් අත්තරලා කියනවා නම් බලයක් ක්‍රියා කරන්නේ චලිතයට විරුද්ධ දිශාවට. ඒ නිසා අනිවාර්යෙන් ඒ විදියට චලිතයට විරුද්ධ දිශාවට බලයක් එදින නිසා වස්තුව අනිවාර්යෙන් ගමන් කරන්නේ එතකොට චලනයට කලින් චලනය වුණු දිශාවට ප්‍රතිවිරුද්ධව. දැන් හිතන්න පන්දුවක් එනවා. අපි පන්දුවට පහර දුන්නොත් එහෙම පන්දුව ගමන් කරන්නේ චලිත දිශාවට විරුද්ධවනේ. ඒ නිසා මෙන්න මෙහෙම තමයි එන්නේ. හරි. එතකොට මෙතනදී අපි භාවිතා කරන්නේ සමීකරණ දෙකක් තියෙනවා ආවේගය සඳහා. මොකද භාවිතා කරන සමීකරණය? ආවේගය සමානයි ගම්‍යතා වෙනස. ඒ කියන්නේ මොකද්ද? පසු ගම්‍යතාව අඩු කරනවා පෙර ගම්‍යතාවයෙන්. එහෙනම් ආවේගය අපිට දීලා තියෙනවා කීයද? නිව්ටන් තත්පර 200යි. පසු ගම්‍යතාව කියන්නේ මෙයාගේ අගය. එහෙනම් ස්කන්ධය දෙකයි වේගය v. හැබැයි මතක තියාගන්න දිශාව කොට තියෙන්නේ මේ පැත්තට අඩු කරනවා. පෙර ගම්‍යතාව කියන්නේ 20 වැඩි 2 වැඩි කිරීම 10යි. ඒකේ දිශාව තියෙන්නේ මේ පැත්තට. හරි. එතකොට මෙතන 200යි 2යි v. මෙතන දැන් පොඩ බලන්න. ඔයාලට පේනවා දෛශික දෙකේ දිශා දෙක වෙනස්. ඒ නිසා අපි සුළු කරද්දී දිශාව එකම දිශාවට තියෙන විදිහට අපි සකස් කරගන්න ඕනේ. එතකොට මම මේ ඊතලයේ අනිත් පැත්තට හරවද්දී මොකද්ද වෙන වෙනස? මේ ඉස්සරහා තියෙන ලකුණ වෙනස් වෙනවා.
ලකුණ ඍණ තිබ්බ එක මොකද වෙන්නේ? ධන පැත්තට පත් වෙනවා. ඒතකොට මෙතන 20යි දිශාව කීයද? මේ පැත්තට ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. දැන් ආවේගය කියලා කියන්නේ අපිට අමතක කරලා කියන්න ආවේගයත් අපි සැලකනවා මේ විදිහට මේ පැත්තට තියෙන්නේ. එහෙමනම් මෙයා මේ පැත්තට ගියදී ඍණ වෙනවා. ඒකෝද 200න් 20ක් අඩු කරනවා සමානයි 2v. එහෙනම් 180 සමානයි 2v. ඒ නිසා අපිට උත්තරයක් ගන්න පුළුවන් පහසුවෙන් v සමානයි 90යි ms ඍණ එක කියලා. පැහැදිලිද? හරි. අපි යමු මේ ටියුට් එකේ පස්වෙනි ගානට. දැන් මම පැහැදිලි කලින් සඳහන් කළා බලය සහ කාලය අතර ප්‍රස්ථාරයක් ඇඳොත් ඒ ප්‍රස්ථාරය යටවන වර්ගඵලය නිරූපණය කරන්නේ ආවේගය නැත්නම් ගම්මිතා වෙනස. පැහැදිලිද? හරි. පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. වස්තුවක් මත ක්‍රියා කරන බලය කාලය සමග විචලනය වන ආකාරය පහත ප්‍රස්ථාරවල නිරූපණය කරයි. වස්තුවල සිදුවන ගම්මිතා වෙනස ගණනය කරන්න. ගම්මිතා වෙනස කියන්නේ මොකද ළමයි? ආවේගය තමයි ගණනය කරන්න කියලා කියන්නේ. හරි. එතකොට මුල් රූප සරහනේ තියෙන මෙන්න මේ විදිහට එකක්. හරි. දැන් එතකොට මොකද තියෙන්නේ කරුණ ft ප්‍රස්ථාරයක යටවන වර්ගඵලය සමානයි ආවේගය සමානයි ගම්ම්‍යතා වෙනස. හරි. එහෙනම් අපිට ගම්ම්‍යතා වෙනස හොයන්න ඕන නම් ft ප්‍රස්ථාරයේ වර්ගඵලය ගත්තා නම් හරි. එහෙනම් මේ ප්‍රස්ථාරයේ තියෙන මොන ආකාරයක්ද? ත්‍රිකෝණාකාරයක්. එහෙනම් ත්‍රිකෝණයේ වර්ගඵලය කියවනම් හරි. ත්‍රිකෝණ වර්ගඵල කියන්නේ භාගයේ ආධාරක වතාවක් ලම්බ උස ආධාරකයේ 40යි ලම්බ උස 100යි. එහෙනම් මේක සුළු කරාට පස්සේ 200යි ගම්ම්‍යතා වෙනසක් නිසා ඔයාලට kg ms කියන එක කියන සමීකරණය භාවිත කරන්න පුළුවන්. සමීකරණය 10යි. පැහැදිලිද? හරි. අපි යමු පස්වෙනි ගානේ රෝම ඉලක්කම් 2ට. හරි. ළමයි මෙහෙමයි. දැන් මෙතන තියෙන මේ ප්‍රස්ථාරයක විශේෂත්වය තමයි ඔයාලට පේනවා සරල ඍජුකෝණාශ්‍රාකාර හැඩයක් තියෙන්නේ. නමුත් මෙන්න මේ විදිහට පහළට ගිහිලා තියෙනවා. එතකොට දැන් ආවේගය කියලා කියන්නේ දෛශික රාශියක්. එතකොට ආවේගයට එක් දිශාවකට සිදු කරන යම්කිසි දිශාවකට ආවේගයක් ඇති කරනවා නම් ඒක ධන විදිහට සැලකුවොත් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ඇති වෙන ආවේගය ඍණ කියලා අපිට ගන්න පුළුවන්. හරි. එතකොට දැන් අපේ මේ ප්‍රශ්නේ අහන්නේ ගම්ම්‍යතා වෙනස. නැත්නම් මම කලින් කිව්වා වගේ මේ ප්‍රස්ථාරයේ වර්ගඵලය මගින් අපිට පුළුවන් ගම්ම්‍යතා වෙනස ගන්න. හරි. අපි ගණන් බලන්න. මම මේ ප්‍රස්ථාරයේ කොටස් තුනකට සලකන්නම්. මෙයා සහ මෙයා. මම පළවෙනි කොටස මෙයා ගන්නම්. දෙවෙනි කොටස මේක තුන්වෙනි කොටස මේ විදිහට සලකන්නම්. එතකොට දැන් පළවෙනි කොටස ගත්තොත් මේ පළවෙනි කොටසේ වර්ගඵලය කීයද? 2 වැඩි කිරීම 2. ඊට පස්සේ බලන්න දෙවෙනි කොටස පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද? දැන් කලින් තියෙන්නේ ධන දිශාවේ තියෙන බලය. දැන් තියෙන බලය ඊට විරුද්ධව. ඒ කියන්නේ දිශාව. ඒ කියන්නේ බලයේ දිශාව වෙනස් වෙලා. එහෙමනම් මෙතනදී ලියද්දි ඔයා අඩු කිරීම දාලා තමයි කරන්න වෙන්නේ. දැන් 1 ඍණ 1 නම් 1 වැඩි කිරීම
2 කියලා ගන්න වෙන්නේ. ඇයි මෙහෙම දෙයක් වුනේ? මෙහෙම දෙයක් වෙන්න හේතුව තමයි කලින් බලයේ දිශාවට නෙමෙයි දැන් බලය ක්‍රියා කරන්නේ. ඒ නිසා ඒකෙන් වෙන්නේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක්. මේවා දෛශික. ඒ නිසා දිශාව සැලකෙන එක වැදගත්. ඒ නිසා යම් කිසි ft ප්‍රස්ථාරයෙන්වත් ඍණ පැත්තේ තිබුණොත් එහෙම ඒක ඔයා අනිවාර්යයෙන් මොකද කරන්න ඕනේ? අඩු කිරීම සිදු කරන්න ඕනේ. තුන්වෙනි කොටස ගත්තොත් එහෙම තුන්වෙනි කොටස තියෙන්නේ බලයේ ධන දිශාවට. ඒ නිසා මෙතන ධන කියලා ගන්න පුළුවන්. 1 වැඩි කිරීම 2. එහෙමනම් අවසානයේ මෙතන උත්තරේ කීයද? මේකට මේ කොටස කැපෙනවා. එහෙනම් අවසානයේ මේකයි උත්තරේ. හරි. මෙතනදී ඔයාලා ඉගෙන ගන්න මේ වගේ දෙයක් මොකද්ද? ft ප්‍රස්ථාරයක් ඇන්දොත් ඒ ft ප්‍රස්ථාරයේ බලය ඍණ විදිහට තිබුණොත් අපිට ගන්න වෙන්නේ ඒක ඍණ කොටසක් විදිහට. පැහැදිලිද? හරි. මේක සටහන් කරගන්න. right. අපි යමු මේ ටියුට් එකේ 6 වෙනි ප්‍රශ්නෙට. ආයෙත් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. රූපේ දැක්වෙන ආකාරයේ නිශ්චලතාවයේ ඇති ස්කන්ධයේ කිලෝග්‍රෑම් 10ක් වන වස්තුවක් මත ක්‍රියා කරන බලය කාලය සමග විචලන වෙන ආකාරය නිරූපණය කරන ප්‍රස්ථාරයේදී. හරි. එතකොට ප්‍රස්ථාරයේ තියෙන්නේ මෙහෙම දෙයක්. හරි. මේ තියෙන්නේ ft ප්‍රස්ථාරයක්. වස්තුවක් තියෙනවලු මේ වස්තුව ආරම්භයේ නිශ්චලතාවයේ තියෙනවා. මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි. මේ වස්තුව මත තමයි ක්‍රියා කරන බලය තමයි නිරූපණය කරලා තියෙන්නේ. බලය විචලන වෙන ආකාරය. right. එතකොට මුලින්ම අහලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මොකද්ද? වස්තුවේ ආවේගය නැත්නම් ගම්‍යතා වෙනස ගණනය කරන්න කියලා. හරි. මොකද තමයි ගම්‍යතා වෙනස කියන්නේ? ft ප්‍රස්ථාරයෙන් කොහොමද ගන්නේ? ft ප්‍රස්ථාරයේ වර්ගඵලය තමයි ගම්‍යතා වෙනස කියලා කියන්නේ. එහෙනම් පළවෙනි එකට උත්තරේ ගත්තොත් ft ප්‍රස්ථාරයේ වර්ගඵලය මේක ත්‍රිකෝණාකාරයි. ඍණ පැත්තට ගිහිලා නැහැ. ඒ නිසා පහසුයි. ලම්බෝස 200යි ආධාරකයේ 0.5යි. ඒ නිසා මෙතන සුළු කරාට පස්සේ උත්තරයක් කියන අපිට 50යි kgms ඍණ එක තමයි ගම්‍යතා වෙනස කියලා කියන්නේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ අහනවා අපෙන් දෙරෝමිලකම් 2 තත්පර 0.5කට පසු වස්තුවේ වේගය සොයන්න. හරි. ආරම්භයේ වස්තුව නිශ්චලතාවයේ තිබුණේ එයා මත ආවේගයක් ඇති කිරීම නිසා මේ වස්තුව අපි සලකමු යම්කිසි v වේගයෙන් ගමන් කරනවා. පැහැදිලිද? අපි දැන් ගම්‍යතාව හොයාගෙන ගම්‍යතා වෙනස හොයාගෙන ඉවරයි. ගම්‍යතා වෙනස කියලා කියන්නේ පසු ගම්‍යතාවම අඩු කරනවා පෙර ගම්‍යතාවය. එහෙනම් පසු ගම්‍යතාව කියලා කියන්නේ මෙයාගේ ස්කන්ධය 10යි. ස්කන්ධය 10යි වේගය v කියලා ගන්නම්. පෙර ගම්‍යතාව ගත්තොත් ආරම්භයේ වස්තුව නිශ්චලතාවය නිසා මෙතන එතකොට බිඳුවයි කියලා එන්නේ. එහෙනම් ගම්‍යතාව වෙනස අපි දැන් හොයාගත්තා. රෝමිලකම් 1 50 සමානයි 10යි v. එහෙනම් v කියන්නේ කීයද? 5යි ms ශ්‍රේණිය කියලා මේ විදිහට උත්තරය ගන්න පුළුවන්. පැහැදිලිද? දැන් බලන්න අර අපි දන්න තියරි කරුණ විවිධ විදිහට සම්බන්ධ කරන්න පුළුවන් ගැටලුවකදී. තේරුණාද? හරි. මේක දාගන්න. අපි දැන් යමු 7 වෙනි ගැටලුව සඳහා. බලන්න CI ග්‍රෑම් ස්කන්ධයක් සහිත නිශ්චලව පවතින ගෝල් පන්දුවකට පිත්තකින් පහර දුන් විට පන්දුව මත ක්‍රියා කරන බලය කාලය සමග විචලනය වන ආකාරය ප්‍රස්ථාරයෙන් දැක්වේ. දැන් මේ ප්‍රස්ථාරය ගත්තොත් එහෙම මම පොඩි දෙයක් මේ විස්තර කරන්නම්. ළමයි මේ විදිහට අපි පරාවලික නැත්නම් මේ විදිහේ වක්‍ර ප්‍රස්ථාරයක් දුන්නොත් A level විෂය නිර්දේශී භෞතික විද්‍යාවේදී අපි මේ වගේ ප්‍රස්ථාරයක වර්ගඵලයේ ශ්‍රේණියක් සිදු කරන්නේ නැහැ. එතකොට ගොඩක් වෙලාවට ගැටලුවකදී අහන්නේ මේ වගේ ප්‍රස්ථාරයක් දීලා වර්ගඵලයක් අහන්නේ නැහැ.
ඒකෙන් අහන්නේ සරල විවිධ අනිත් කරුණු තමයි අහන්නේ. ගොඩක් වෙලාවට මෙන්න මේ දේ පොඩක් ඔයාලා ඔළුවේ තියාගන්න. මේ වගේ දැන් ඔයාලා පේනවා මේ බලයේ විචලනය වෙන ආකාරය ප්‍රස්ථාරයේ තියෙන විදිහට තමයි වෙන්නේ. ඒකාකාරී සිදු වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ ගැටලුවකදී අපි භාවිතා කරන වචනයක් මොකද්ද? සාමාන්‍ය බලය කියලා. ඒ කියන්නේ මේ යම්කිසි කාලය පුරාවට බලයේ විචලනය සඳහා මධ්‍යම නගයක් ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපිට සංකේතවත් කරන මෙන්න මේ විදිහට. මේ තමයි මොකද්ද? මේ වස්තුව මත ක්‍රියා කරපු සාමාන්‍ය බලය නැත්තම් මධ්‍යම බලය කියලා සලකන්න පුළුවන්. එහෙනම් මධ්‍යම බලයක් නැත්තම් සාමාන්‍ය බලයක් ඉදිරිපත් කරන්නේ මොකද්ද? මේ වගේ ප්‍රස්ථාරයක් සඳහා අපිට බලය ඒකාකාරී විචලනයක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේ විදිහට සාමාන්‍ය බලයක් අර්ථ දක්වන්නේ. හරි. අපි ගානට යමු. පන්දුව පිත්තෙන් ඉවත් වන විට එහි වේගය 40ක් වේ. සහ පිත්ත ස්පර්ශනීයති කාලය 4 වැඩි 4ක් තත්පර වෙනවා කියලා කියනවා. මෙහෙමයි තියෙන්නේ. ගෝල්ෆ් පන්දුවක් තියෙනවා. මේ පන්දුව ආරම්භයේදී මේ හත්වෙනි ගැටලුව ආරම්භයේදී නිශ්චලව තියෙන්නේ. මෙයාගේ ස්කන්ධය ග්‍රෑම් 100යි. ආරම්භයේ නිශ්චල තියෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ මේ පන්දුව මත ගෝල්ෆ් පිත්තකින් පහර දීම නිසා මේ පන්දුව 40ක වේගයෙන් ගමන් කරනවා. හරි. එතකොට මේ දැන් ඔයාලා දන්නවා ගෝල්ෆ් පිත්තකින් පන්දුවට පහර දෙද්දී ගෝල්ෆ් පිත්ත සහ පන්දුව ඉතාමත් කුඩා කාල සීමාවකට ස්පර්ශ වෙලා තියෙනවා. අන්න ඒ කාලය තමයි 4 වැඩි කිරීම 10 කියලා කියන්නේ. මේ කාලය පුරාවට තමයි වස්තුව මගින් නැත්නම් ගෝල්ෆ් පිත්ත මගින් පන්දුවට ආවේගය සපයන්නේ. පැහැදිලිද? හරි. එහෙමනම් අපේ රෝම ඉලක්කම් 1 ආනවා පන්දුව මත ඇතිවන ගම්මිතා වෙනස සොයන්න කියලා. පැහැදිලි? දැන් මෙතන අපිට ප්‍රස්ථාරයේ වර්ගඵලයක් ගැන අපිට අදහසක් ගන්න බෑනේ. මොකද හේතුව මේ ප්‍රස්ථාරය අපිට වර්ගඵලයක් ගන්න බෑ. A level සීමා A level විෂය නිර්දේශය තුල. පැහැදිලිද? ඒ නිසා ගම්මිතාව වෙනස කියන්නේ පසු ගම්මිතාව අඩු කිරීම පෙර ගම්මිතාව. එහෙනම් පසු ගම්මිතාව කියලා කියන්නේ මොකද්ද? මේ පොල් පිත්තේ පහර දීම නිසා මෙන්න මේ අවස්ථාව. එහෙනම් බන්දුවේ ස්කන්ධයේ ග්‍රෑම් 100ක අනිවාර්යෙන් කිලෝග්‍රෑම් කරගන්න. වේගය 40යි. දිශාව කොහෙද තියෙන්නේ? මේ පැත්තට. අයින් අඩු කරනවා ආරම්භක ගම්මිතාව. ආරම්භයේදී වස්තුවේ වේගයේ ප්‍රවේගයේ බිඳුවයි. ඒ නිසා ගම්මිතාවත් බිඳුවයි. නම් මේක සුළු කළොත් එහෙම ඉතින් උත්තරය කීයද? 4 kg/m ශ්‍රේණික කියලා. පැහැදිලිද? right. ඊට පස්සේ රෝම ඉලක්කම් 2 එනයින් පන්දුව මත ක්‍රියා කරන සාමාන්‍ය බලය සොයන්න. සාමාන්‍ය බලය කියන්නේ මෙන්න මේ අගය සොයන්න කියලා කියනවා. හරි. දැන් අපිට ප්‍රස්ථාරයේ වර්ගඵලයක් ගැන අදහස ගන්න බෑ. නමුත් අපි ළඟ මෙහෙම සමීකරණයක් තියෙනවා. මොකද්ද? බලය වතාවක් කාලය සමානයි ගම්මිතා වෙනස. එහෙනම් ගම්මිතා වෙනස අපි දන්නවා දැන්. ඒ වගේම තමයි මේ පන්දුව සහ පිත්ත ස්පර්ශලා තියෙන කාලයත් අපි දන්නවා. T දන්නවා. ඒ නිසා අපිට ඕනේ මොකද්ද? F ගන්න. අපි මේ F කියලා කියන්නේ සාමාන්‍ය බලය. එහෙමනම් F වැඩි කිරීම කාලය කියන්නේ 4 වැඩි කිරීම 10 වෙන 4යි සමානයි ගම්මිතා වෙනස අපිට කීයදාවේ 4. ඒ නිසා උත්තරේ සුළු වුණාට පස්සේ මේ 4ට මේ 4 කැපෙනවා. එන x සමානයි 1 යට 10 වෙන 4. මේ 10 වෙන 4 උඩට ගියාට පස්සේ නම් x සඳහා උත්තරයක් එනවා කීයද? 1 වැඩි කිරීම 10 4යි නිව්ටන් කියලා. එහෙනම් මේක තමයි මේ වස්තුව මත ක්‍රියා කරන මධ්‍යම නැත්නම් සාමාන්‍ය බලය. මෙන්න මේ අගය තමයි තියෙන්නේ. යම්කිසි ගැටලුවකදී ගොඩක් අයට මේ වගේ ගානක් මේ වගේ රූප සටහනක් තියලා අපිට අහුවොත් එහෙම ගාන ගොඩක් වෙලාවට ගාන අහන්නේ මේ වගේ සිද්ධියක්. පැහැදිලිද? හරි. right. අපි දැන් මේ කොටසේදී මොනවද මෙච්චරලා කතා කරේ? අපි කතා කළා ගම්මිතාවය කියන්නේ මොකද්ද? ඊට පස්සේ ගම්මිතාව වෙනස කියන්නේ මොකද්ද? ඊට පස්සේ ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය,
පස්සේ කතා කළා ආවේගය ගැන. එතකොට දැන් ඔයාලා දන්නා ආවේගය සහ සමීකරණ දෙකක්. මොකද්ද? ආවේගය සමානයි බලය වැඩි කිරීම කාලය. නැත්තම් ආවේගය සමානයි ගම්මිතා වෙනස. පැහැදිලිද? හරි. දැන් මේ කොටසේදී අපි තව පොඩ්ඩක් ඉස්සරහට කතා කරමු. මම මෙන්න මේ මාතෘකාවට යටතේ ඔයාලට පොඩ්ඩක් හැඳින්වීමක් සිදු කරන්නම්. ස්කන්ධයක් කිසියම් පෘෂ්ඨයකදී පෘෂ්ඨය ගැටීමේදී ඇතිවන බලය. අපි මෙහෙම සැලකමු. දැන් පන්දුවක් තියෙනවා. මේ පන්දුවක් වේගයෙන් බිත්තියක් වෙත යොමු කරනවා. මේ පන්දුව වේගයෙන් මේ බිත්තියට යොමු කරන. එතකොට බිත්තිය මත වැදිලා ඒ පන්දුව මොකද නැවත පොළාපැනීම සිදු කරනවා. නැත්නම් පොළාපැනීම හෝ මෙතන ඇලෙන්න පුළුවන් කොහොම හරි මේ විදිහට ගමන් කිරීම නිසා මේකේ ගම්මිතාව වෙනසක් සිදු වෙනවා. මේ ගම්මිතාව වෙනසක් සිදුවීම නිසා ඒ මගින් මොකද වෙන්නේ? යම්කිසි බලයක් ඇති කරනවා. දැන් ඔයාලා මේ බලය වල විදිහ දන්නවා. මොකද්ද? මම සලකන මෙහෙම ස්කන්ධයෙන් වන වස්තුවක් v1 වේගයෙන් බිත්තියක් වෙත ගමන් කර v2 වේගයෙන් නැවත පොළාපැනීම සිදු කරනවා. වස්තුව සහ බිත්තිය ස්පර්ශ වෙලා තියෙන කාලය වස්තුව සහ බිත්තිය ස්පර්ශ වෙලා තියෙන කාලය මම සලකන්නම් t0 කියලා. අපි අහනවා මේ පන්දුව මගින් නැත්නම් මේ පන්දුව පොළාපැනීම නිසා බිත්තිය මත ඇතිවන බලය සොයන්න කියලා. එතකොට අපි කොහොමද කරන්නේ? ළමයි මෙන්න මේ සමීකරණය මතක තියාගන්න. මොකද්ද? මම කලින් කිව්වා වගේ බලය වැඩි කිරීම කාලය සමානයි ගම්මිතාව වෙනස. පැහැදිලිද? එහෙමනම් බලය මෙතන කාලය කියන්නේ මේ වස්තුව මේ පෘෂ්ඨය සමග ස්පර්ශ වෙලා තියෙන කාලය. ඒ සයලාගේ කීයද? t0 සමානයි ගම්මිතාව වෙනස කියලා කියන්නේ මොකද්ද? පසු ගම්මිතාවෙන් පෙර ගම්මිතාව අඩු කරනවා. එතකොට පසු ගම්මිතාවය කියලා කියන්නේ මෙයාගේ එතකොට mv2 මේ දිශාවට පෙර ගම්මිතාව කියන්නේ mv1 මේ දිශාවට. එහෙනම් පසු ගම්මිතාව mv2 මේ දිශාවට අඩු කරනවා. පෙර ගම්මිතාව තියෙන්නේ mv1. හැබැයි දිශාව කොහෙද? ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට. එතකොට තමයි මේ වගේ ගණන් සුළු කරලා දැන් ඔයාලා දන්නවා. මේක මේ දිශාවට තියෙන්නේ මේකයි තියෙන්නේ මේ දිශාවට. ඒ නිසා දිශා එකම පැත්තට කරගන්න ඕනේ. ඒ නිසා මොකද කරන්නේ? මෙහෙම වෙනසක් කරනවා. මෙතන ලකුණ ධනක මාරු කරලා අරයාගේ දිශාව වෙනස් කරන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මේ තමයි යම්කිසි වස්තුවක් නැත්නම් යම්කිසි ස්කන්ධයක් පෘෂ්ඨය සමග ගැටීම නිසා ඇතිවන්නා වූ බලය වෙන විදිය. පැහැදිලිද? දැන් මේ කොටස දැනටමත් ඔයාලා දන්නවා. මම නිකන් සරලව මේ මාතෘකාවට විස්තර කළේ. හරි. දැන් මේ මාතෘකාව යටතේ මම කරුණු කිහිපයක් නැත්නම් උදාහරණ කිහිපයක් ඔයාලා සලකන නිතරම අපිට යෙදෙන එදිනදා සිදුවීම් කිහිපයක් ගැන. ඊට කලින් මම පොඩ්ඩක් ඔයාලට මෙන්න මේ මාතෘකාව පොඩ්ඩක් විස්තර කරන්න. ඔයාලට අවශ්‍ය දේ තියෙනවා මේ සඳහන් කරගන්න.
මම මේ කතා කරන ඊට පස්සේ සීලම් කොටස් යන්නේ මෙන්න මේ මාතෘකාව යටතේ. පැහැදිලිද? හරි. ඒ යටතේ මම මෙන්න මේක මුලින්ම කතා කරන්න. මොකද්ද? ස්කන්ධ ශීඝ්‍රතාවය කියලා. ස්කන්ධ ශීඝ්‍රතාවය කියන්නේ මොකද්ද? කිසියම් ඒකක කාලයකදී ගමන් කරනු ලබන ස්කන්ධය තමයි මේ ස්කන්ධ ශීඝ්‍රතාවය කියලා කියන්නේ. මොකක්ද ඇත්තට මේ අදහස් කරන්නේ? මේ වගේ දැන් කොයි වගේ අවස්ථාවලද අපිට එදින්නේ? හරි. අපි ගැන කතා කරමු පොඩ්ඩක්. උදාහරණයක් සලකන්න. යම් වතුර බටයකින් වතුර විදින අවස්ථාවක්. එතකොට අන්න ඒ වගේ අවස්ථාවක නැත්තම් මම සලකන්නම් හෙලිකොප්ටරයක් මගින් හෙලිකොප්ටරයක තටු භ්‍රමණය වීමේදී තටු මගින් වාතය පහළට වේගයෙන් ස්ථාපනය කරනවා. පැහැදිලිද? අන්න ඒ වගේ වායු සහ ද්‍රව මාධ්‍ය සඳහා තමයි මේ ස්කන්ධ ශීඝ්‍රතාවය කියන පදය ගොඩක් වෙලාට යොමු වෙන්නේ. පැහැදිලිද? මම මේව දැන් සලකන්නම්. අපි මේකේ පොඩි සටහනක් දාගමු. තමයි මෙහෙමයි. සිතන්න මේ තියෙන්නේ තිරස් නලයක්. මේ තිරස් නලය තුල ද්‍රවයක් ගමන් කරනවා. ද්‍රවය ගමන් කරන වේගය මම සලකන්නම් v කියලා. පැහැදිලිද? ඒ වගේම තමයි මේ ද්‍රවය ගමන් කරන නැත්නම් ද්‍රවයේ ඉවතට ගමන් කරන සිදුවේ හරස්කඩ වර්ගඵලය මම සලකන්නම් a කියලා. නැත්නම් a කියන්නේ මොකද්ද? හරස්කඩ වර්ගඵලය සහ මේ ගමන් කරන ද්‍රවයේ ඝනත්වය මම සලකන්නම් ρ කියලා. පැහැදිලිද? හරි. දැන් අපි මොකද මේ බලාපොරොත්තු වෙන්නේ? ස්කන්ධ ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න එක. ස්කන්ධ ශීඝ්‍රතාවය කියන්නේ මොකද්ද? ඒකක කාලයක නැත්නම් තත්පර එකකදී ගමන් කරන ස්කන්ධය තමයි මොකද්ද? දැන් තත්වයකදී ගමන් කරන තරල ස්කන්ධය. මෙතන තරල කියලා අදහස් කරන්නේ එක්ක ද්‍රවයක් නැත්නම් වායුවක්. පැහැදිලිද? තරල ස්කන්ධය තමයි ස්කන්ධ ශීඝ්‍රතාවය කියලා අපි අදහස් කරන්නේ. පැහැදිලිද? හරි. දැන් ගොඩක් වෙලා දැන් මේ මම ගැටලුව කිව්වා වගේ අපි කොහොමද මේ වගේ අවස්ථාවකදී ස්කන්ධ ශීඝ්‍රතාවය හොයන්නේ? නැත්නම් තත්පරයක ගමන් කරන ද්‍රව ස්කන්ධය කොහොමද හොයන්නේ? මෙහෙම දෙයක් අපි කරමු. අපි විතර සලකන්නේ තත්ත්ව එකක්නේ. දැන් ඔයාලා දන්නවා මේ ද්‍රවය ගමන් කරන්නේ v කියන වේගයෙන්. v කියන වේගයෙන් ගමන් කරන ද්‍රවයක් තත්පරයකදී කොච්චර ගමන් කරනවද? v කියන වේගයෙන් ගමන් කරන ද්‍රවයක් තත්පරයකදී කොච්චර ගමන් කරනවද? ඔයාලා තමයි දන්නවා මේ වගේ සමීකරණ මොකද්ද? S සමානයි ut කියන සමීකරණයක් තියෙනවා. හරිද? මම මේ විදිහට ද්‍රව කොටසක් සලකන්නම්. මේ තියෙන්නේ තත්පරයකදී ගමන් කරන ද්‍රව කොටස කියලා සලකන්න. මේ වගේ ගැටලුවකට අපි සලකන දැන් ද්‍රවයක් ඉවතට විසි වෙනකොට ගමන් කරන්නේ පරාවලයක හැඩයක. නමුත් අපිට පහසුව සඳහා අපි සලකනවා මේ ද්‍රව කොටස ඒකාකාරව තිරස්ව ඉදිරියට ගමන් කරනවා කියලා. පැහැදිලිද? හරි. එහෙමනම් S සමානයි ut කියන සමීකරණයට අනුව කාලයේ තත්පරයයි වේගය v. එහෙනම් v වැඩි කිරීම එකයි. එහෙනම් මේ තත්පරයක් තුළ ඉදිරියට ගමන් කරන ද්‍රව කොටසේ තරලයේ දිග කීයද? v කියලා එනවා. මම ආයෙ කියන්නම් පැහැදිලිව. මොකද්ද? ඒකක කාලයකදී ගමන් කරන දුර මේ තරල කොටස ගමන් කරන දුර තමයි v s සමාන ut වලට අනුව අපිට එනවා කීයද? v කියලා. right. ඊට පස්සේ අපි මෙහෙම දෙයක් ගමු. මොකද්ද? ඒකක කාලයකදී ගමන් කරන ද්‍රව
පරිමාව කීයද කියලා. හරි. මම පොඩ්ඩක් මේ කොටස් ටික මකන්නම්. දැන් ඉන්න ඔයාලා මේ ටික මතක තියාගන්න මොකද්ද ස්කන්ධ ශීඝ්‍රතාව කියන්නේ තත්ත්වයේ ගමන් කරන ස්කන්ධය කියලා. හරි. අපට දැන් මොකද්ද ඕනේ? මුලින්ම හෙව්වේ ඒකක කාලයක ගමන් කරන දුර. ඊට පස්සේ මම හොයුවා මොකද්ද? ඒකක කාලයක ගමන් කරන ද්‍රව පරිමාව. ළමයි ඒකාකාර හැඩයක් සහිත වස්තුවක පරිමාව කියන්නේ මොකද්ද? හරස්කර වර්ගඵලයේ වතාවක් ටික. මේ මතක තියාගන්න සමීකරණය මොකද්ද? ඒකාකාර හැඩයක් සහිත වස්තුවක පරිමාව කියන්නේ හරස්කර වර්ගඵලයේ වතාවක් දිග. පැහැදිලිද? හරි. එතකොට මේ කොටසේ හරස්කර වර්ගඵලය ගත්තොත් මම දීලා තියෙනවා a කියලා. එහෙනම් හරස්කර වර්ගඵලය a හරස්කර වර්ගඵලයේ a වස්තුව ගමන් කරන දුර තමයි දිග තමයි කීයද v. එහෙනම් අපිට මේ AV කියලා වෙන්නේ මොකද්ද? ඒකක කාලයකදී ගමන් කරන ද්‍රව පරිමාව තමයි AV කියලා වෙලා තියෙන්නේ. ද්‍රව පරිමාව හෙව්වේ කොහොමද? හරස්කර වර්ගඵලයේ වතාවක් දිග කියන සමීකරණය. right. දැන් ඊට පස්සේ මම ගන්නවා මොකද්ද? ඒකක කාලයකදී ගමන් කරන ද්‍රව ස්කන්ධය. තමයි ඔයාලා තමයි දන්නා සමීකරණයක් මොකද්ද? ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. එහෙනම් ස්කන්ධය කියන්නේ මොකද්ද? ඝනත්වයේ වැඩි කිරීම පරිමාව. එහෙනම් ස්කන්ධය කියලා අදහස් කරන්නේ මෙතන එතකොට ඝනත්වය වැඩි කිරීම පරිමාව. හරි. දැන් අපි දන්නවා ඝනත්වයේ ගාණ දීලා තියෙනවා ρ කියලා සහ පරිමාව ඒකක කාලයේ ගමන් කරන ද්‍රව පරිමාව අපි දැන් හොයලා තියෙන්නේ කීයද? a වතාවක් v නැත්නම් හරස්කර වර්ගඵලයේ වතාවක් වේගය. එහෙමනම් දැන් ඒකක කාලයේ ගමන් කරන ද්‍රව ස්කන්ධය නැත්නම් ස්කන්ධ ශීඝ්‍රතාවය තමයි මොකද්ද? a ρ v කියන සමීකරණය නෙමෙයි. පැහැදිලිද? එහෙනම් මේක මතක තියාගත්තත් කමක් නැහැ. හැබැයි මේක මතක තියාගන්න වගේම තමයි මේ සමීකරණය කොහොමද ගත්තේ කියලා ඔයාලා මේ කොටස් ටික මතක තියාගන්න. අපි කොහොමද ගාන කළේ? මුලින්ම ඒකක කාලයේදී ගමන් කරන ද්‍රව නැත්නම් තරල කොටසේ ටික හොයාගත්තා. ඊට පස්සේ as වලින් ඒකක කාලයේදී ගමන් කරන තරල කොටසේ පරිමාව හොයාගත්තා. ඊට පස්සේ තමයි ඒකක කාලයේදී ගමන් කරන ද්‍රව ස්කන්ධය නැත්නම් ස්කන්ධ ශීඝ්‍රතාවය හොයාගන්නේ. පැහැදිලිද? right. ඔයාලට අවශ්‍ය නම් මේකට මාතෘකාවක් දාගන්න තිරස් ගමන් කරන තිරස් නලයේ ගමන් කරන ද්‍රව කොටසක ස්කන්ධ ශීඝ්‍රතාව සෙවීම කියලා. මොකද්ද? තිරස් ගමන් කරන ද්‍රව කොටසක ස්කන්ධ ශීඝ්‍රතාව සෙවීම. හරි. ඒ වගේම තමයි මේ කොටසත් එක්කම එන දෙයක් තමයි මම මේ විදිහට සලකන්නම්.
මොකද මාතෘකාව හෙලිකොප්ටරයක් ඉහළට එසවීම. ළමයි හෙලිකොප්ටරයක් මේ වගේ සිද්ධියක් වෙන්නේ ඔයාලා දන්නා හෙලිකොප්ටර් එක ඉහළ තියෙන තටු. මේ තටු වේගයෙන් භ්‍රමණය වෙනවා. මොකද්ද වෙන්නේ? හෙලිකොප්ටර් එක එන්ජින් එක ක්‍රියාත්මක කළාට පස්සේ තටු වේගයෙන් කැරකෙවීම සිදු කරනවා. තටු වේගයෙන් කරකවත් නැත්නම් උදාහරණයක් වශයෙන් සලකන්න විදුලි පංකාව. විදුලි පංකාව වේගයෙන් කරකැවීම සිදු කරනකොට අවට වායුගෝලයේ අඩංගු වාතය පහළට වේගයෙන් ගමන් කරන විස්ථාපනය වීමක් සිදු කරනවා. නැත්නම් පහළට වේගයෙන් ගමන් කරනවා. නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව හෙලිකොප්ටරයේ පෙතිමගින් වායු මත පහළට බලයක් යෙදීම නිසා ඊට ප්‍රතිවිරුද්ධ බලයක් කවුරු මතද ඇති වෙන්නේ? හෙලිකොප්ටරේ තටු මත ඇති වෙනවා. අන්න ඒ විදිහට තමයි හෙලිකොප්ටරයක් ඉහළට එසවීම සිදු වෙන්නේ. පැහැදිලිද? right. ඔයාලා සලකන්න මෙන්න මේ විදිහට හෙලිකොප්ටරයක් තියෙනවා. මේ හෙලිකොප්ටරේ තටු වේගයෙන් භ්‍රමණය වීම නිසා ඒ අවට වායුව v කියන වේගයෙන් පහළට විස්ථාපනය සිදු කරනවා කියලා මෙතන v කියලා කතා අදහස් කරන්නේ මොකද්ද මම? මොකද්ද? හෙලිකොප්ටරේ තටු කැරකෙවීමේදී වායුව පහළට විස්ථාපනය වන වේගය තමයි අපි සැලකුවේ v කියලා. මම මෙතන තව පදයක් ගන්නවා මොකද්ද? a කියලා. a කියලා අදහස් කරන්නේ හෙලිකොප්ටරේ තටු මගින් විස්ථාපනය හෙලිකොප්ටරේ තටු මගින් ඇතිවන හරස්කර වර්ගඵල. නැත්නම් තටුවල හරස්කර වර්ගඵලය තමයි මම a කියලා සලකන්නේ. ළමයි අපි මෙතන පොඩි උපකල්පනයක් කරනවා. හෙලිකොප්ටරේ වේගයෙන් කරකැවීමේදී මේ කොටසට අදාළ වායු පමණයි පහළට යන්නේ කියලා. ඇත්තටම ප්‍රායෝගිකව එහෙම නෙවෙයි. නමුත් අපි සලකනවා මේ කොටස විතරයි යන්නේ. ඒකෝට එහෙනම් මේ පහළට ගමන් කරන වායු වල හරස්කර වර්ගඵලය A කියලාම ගන්න පුළුවන්. A කියලා අදහස් කරේ මෙන්න මේ කොටස. මේක තමයි එතකොට A කියලා අදහස් කරේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ මම සලකන්නම් රෝ කියන පදයක්. මොකද රෝ කියලා කියන්නේ? වායුවේ ඝනත්වය. නැත්නම් මේ පහළට ගමන් කරන වායුවේ ඝනත්වය තමයි රෝ කියලා අදහස් කරන්නේ. පැහැදිලිද? හරි. මගේ ප්‍රශ්නේ මොකද්ද? මෙන්න මේකයි. මෙන්න මේක තමයි මගේ ප්‍රශ්නේ. මොකද්ද? හෙලිකොප්ටරේ තටු කැරකීම මගින් ඒකක කාලයකදී විස්ථාපනය වන වායු ස්කන්ධය නැත්නම් ස්කන්ධ ශීඝ්‍රතාවය තමයි අහන්නේ. පැහැදිලිද? දැන් අපි කොහොමද මේ අය ගන්න? ඔයාලට සමීකරණ දන්න මොකද්ද? කලින් කිව්ව එකමයි A rho v. නමුත් මම මේකෙදිත් ඔයාලට මේක ගන්න විදිය මම පැහැදිලි කරලා පෙන්නන්නම්. හරි. අපි කොහොමද ළමයි මේක ගන්නෙ? මෙන්න මෙහෙමයි. මුලින්ම මොකද්ද? ඒකක කාලයකදී වායුව පහළට ගමන් කරන දුර කොහොමද හොයන්නේ? දැන් මේ වායුව පහළට v කියන නියත වේගයෙන් ගමන් කරනවා නම් මෙන්න මෙච්චර දුරක් තමයි එයාලා
ගමන් කරන්නේ. පැහැදිලිද? මේක x කියලා ගත්තොත් x තමයි අපිට හොයන්න ඕනේ. දැන් x හොයන්නේ කොහොමද? නියත වේගයෙන් ගමන් කරන නිසා s සමානයි ut සමීකරණ අපි ආදේශ කරමු. වේගය එතකොට කීයද? වේග පහළට ගමන් කරන v කාලය එකයි. එහෙනම් මෙතන v කියලා එනවා. පැහැදිලිද? ඊට පස්සේ මට ගන්න පුළුවන් ඒකක කාලයකදී වායුව පහළට ගමන් කරන පරිමාව. හරිද? කොහොමද මේ පරිමාව ගන්නෙ? දැන් ඔයාලට වෙනවා මේක ඒකාකාරව තමයි පහළට ගමන් කරන්නේ. එහෙනම් පරිමාව කියලා කියන්නේ හරස්කර වර්ගඵලයේ වතාවක් දිග. එතකොට හරස්කර වර්ගඵලයේ a කියලා දීලා තියෙනවා. හරස්කර වර්ගඵලයේ a ගමන් කරන දිග තමයි x නැත්තම් x කියලා කියන්නේ කීයද? v. පැහැදිලිද? ඔන්න ඔක තමයි ඒතර පරිමාව කියලා කියන්නේ. එහෙනම් අවසානයේට ගන්න පුළුවන් මොකද්ද? ඒකක කාලයකදී වායු පහළට ගමන් කරන වායු ස්කන්ධය. හරි. කොහොමද වායු ස්කන්ධයක් අපි ගන්නෙ? ඔයාලා දන්නවා ස්කන්ධය කියලා කියන්නේ ඝනත්වය වැඩි කිරීම පරිමාව. එහෙනම් ඝනත්වය මෙතන ρ පරිමාව av කියලා හොයාගත්තා. එහෙනම් ρ av තමයි තියෙන්නේ. හරි. එහෙමනම් මේ මොකද අපි කළේ? කිසියම් ස්කන්ධ ශීඝ්‍රතාවය කියන කොටස. නැත්තම් තිරස් දැන් ජල විදිනයක නැත්තම් හෙලිකොප්ටරයක් වගේ මගින් මේ වගේ අවස්ථාවලදී ඒකක කාලයකදී විස්ථාපනය වන තරල ස්කන්ධය තමයි අපි මේ හොයාගත්තේ. එහෙනම් තරල ස්කන්ධය සහ ප්‍රකාශයක් ආව මොකද්ද? a ρ b කියලා පොඩ්ඩක් අන්නේ කොටස චුට්ටක් මතක තියාගන්න. සහ මේක මේ සමීකරණය මතක තියනවා වගේම ඒක ඔයාලා ගත්ත විදිහත් අනිවාර්යයෙන් මතක තියාගන්න. පැහැදිලිද? හරි. අපි මේ කොටසට අදාළ ගැටලු කීපයක් අපි විසඳීමක් කරමු. right. ඔයාලා ටියුට් එකේ 8 වෙනි ගණන උත්සාහ කරන්න. මෙහෙමයි තියෙන්නේ. ලී කොටයක් පැලීම සඳහා මිනිසෙක් කිලෝග්‍රෑම් 20ක ස්කන්ධයක් සහිත මිටියක් 1.8ක දුරක් නිදහසේ සිරස්ස පහළට හෙලා ඇණයක් මත වැටීමට සලස්වයි. රෝමිලකම් 1 මිටිය ඇණය මත වැටීමට පෙර එහි වේගය සොයන්න. මෙහෙම හිතන්න. දැන් මේ විදිහට ඇණයක් තියෙනවා. මිටිය කොහොම තියෙනවා. ඔයාලා සලකන්නේ මේ මිටිය ඒකාකාර වේ කොහොම මේ නියත තිරස්සම පහළ එනවා කියලා. එතකොට දැන් ආරම්භයේදී මෙයා පිහිටන්නේ 1.8ක සිරස් උසකින්. එතකොට දැන් මේ බොරොමියකම් එකේ අහන්නේ මිටිය ඇණය මත වැටීමට පෙර එහි වේගය සොයන්න. ඔයාලා සලකන්න
ආරම්භයේදී මිටිය නිශ්චලයි කියලා. එහෙමනම් අපි කොහොමද මේකට හොයන්නේ උත්තරේ? සාමාන්‍ය චලිත සමීකරණ භාවිතා කරන්න. අපිට පුළුවන් මෙතන අපේ මෙතනදී වේගය අහන්නේ දුර තියෙන නිසා මෙයා වැටෙන්නේ ගුරුත්වජ ත්වරණය යටතේ. එහෙමනම් v වර්ග සමානයි u වර්ග දන්න 2s කියන සමීකරණය ගත්තොත් එහෙම v වර්ග ආරම්භයේදී මෙයා නිශ්චලකයේ සැලකුවොත් 0.2 වැඩි කිරීම 10 ගුරුත්වජ ත්වරණය 10යි ආරම්භයේදී විස්ථාපන තමයි 8. එහෙනම් v වර්ග සමානයි 36. එහෙනම් v සමානයි කීයද? 6 ms කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? මේ මිටිය ඇණය මත වැදීමට පෙර එයාගේ වේගය කීයද? 6 කියලා තියෙනවා. ඊට පස්සේ යන රෝම ඉලක්කම් 2. මිටිය ඇණය මත පතිත වී පොළා නොපනින බව සලකමින් පොළා නොපනිනවා කියලා කියන්නේ මොකද්ද? මිටිය නිශ්චලතාවයට එනවා කියන එක. මිටියේ සිදුවන ගම්‍යතා වෙනස සොයන්න. හරි. මෙහෙමයි ළමයි. මේ තියෙන්නේ ඔයාලා සලකන්න මිටිය ඇණය මත වැදීමට මොහොතකට පෙර. එතකොට මෙයාගේ වේගය කීයද? ඔයාලා හොයාගත්තා 6 ms ශ්‍රේණියක කියලා. ඊට පස්සේ මේ මිටිය ඇණය මත වැදුනට පස්සේ අපිට කියනවා මෙයා පොළා පනින්නේ නැහැ. ඒ කියන්නේ මෙතනදී වේගය කීයද? 0 වෙනවා කියලා. පැහැදිලිද? හරි. අපෙන් අහන්නේ මොකක්ද නේද? ගම්මිතා වෙනස සොයන්න කියලා තියෙන්නේ. හරි. ඔයාලා දන්නවා ගම්මිතා වෙනස කියලා කියන්නේ පසු ගම්මිතාව අඩු කරනවා පෙර ගම්මිතාව. හරි. මෙතනදී පසු ගම්මිතාව කියන්නේ මේකනේ. ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය බිඳුවයි. එහෙනම් පසු ගම්මිතාව කීයද? බිඳුවයි. අඩු කරනවා පෙර ගම්මිතාව කියලා කියන්නේ එහෙනම් මෙයාගේ ස්කන්ධයේ වතාවක් වේගය. එතකොට ස්කන්ධය කිලෝග්‍රෑම් 20යි වේගය 6යි. ඒ නිසා දිශා කොට තියෙන්නේ 15ට. ඒ නිසා මෙතන අතට උත්තරේ ඍණ 120යි kg ms ශ්‍රේණියක කියලා. ළමයි මෙතන උත්තරේ ඍණ වෙන්න හේතුව තමයි අපි සලකන්නේ දිශා කොහෙද? 15ටනේ. එහෙනම් ඇත්තටම ගම්මිතා වෙනස තියෙන්නේ ඉහළට. මේ අපි 15ට සැලකුණු නිසා තමයි අපිට ඍණ 120ක් ඇවිල්ලා තියෙන්නේ. හරිද? රෝම ඉලක්කම් 3 ගත්තොත් එහෙම මිටි ඇණය සමග ස්පර්ශ වේදිකාවේ තත්පර දශම 1 නම් ඇණය මත ක්‍රියා කරන බලය සොයන්න කියලා තියෙනවා. හරි. දැන් අපිට පුළුවන් මේ සමීකරණ භාවිතා කරන්න මොකද්ද? බලයක්නේ කාලයක් දීලා තියෙනවා. බලයක් තමයි අහන්නේ. එහෙනම් බලය වතාවක් කාලය සමානයි ගම්මිතා වෙනස. එහෙනම් බලය කියන්නේ අපි දන්නේ නැහැ. කාලය කියන්නේ 0.1යි. ගම්මිතා වෙනස අපි හොයාගත්තා කීයද? ඍණ 120යි. මෙතන ඍණ ලකුණ අදහස් කරන්නේ නෑ. ඇත්තටම මම ඍණ කියලාම ගන්නවා. මම මෙතන ඍණ කියලා අරගත්ත නිසා බලය තියෙනවා. ඒ කියන්නේ ගම්මිතා දිශාව තමයි 15ට. හරි. එහෙමනම් f සමානයි ඍණ 1200 කියලා එනවා. මොකද්ද මම මෙතන ඍණ කියන එක අදහස් කරන්නේ? ඇත්තටම 15ට තමයි ඍණ 1200. එහෙනම් බලය තියෙන්නේ කොහෙද? බලය තියෙන්නේ ඉහළට. කීයද? 120ක් 1200 නිව්ටන් කියලා අගයක්. එහෙනම් මේ තමයි ඇණය මත ක්‍රියා කරන බලය. සත්‍යමාන මෙතන මිටිය මත ක්‍රියා කරන බලය තමයි ඔය තියෙන්නේ. එතකොට මිටිය මත ක්‍රියා කරන බලය 1200ක් ඉහළට නම් ඇණය මත ක්‍රියා කරන්නේ කොහෙද? නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව 1200ක් 15ට. පැහැදිලිද? හරි. අපි යමු මම දැන් ඔයාලට කතා කරලා ස්කන්ධ ශීඝ්‍රතාවය කියලා කොටසක්. අන්නේ ස්කන්ධ ශීඝ්‍රතාවයට අදාළ ගැටලු කීපයක් විසඳන්න. අපි බලමු 10 වෙනි ගාන කරලා. හරි. මේවයි තියෙන්නේ ජල නලයකින් සිරස් ජලීලයක් මතට 30යි තත්පරයට ග්‍රෑම් ශීඝ්‍රතාවයකින් ජලය තිරස් ලෙස විදුණු ලැබේ.
ජලයේ මත ජනේලයේ මත වැදීමෙන් අනතුරුව ජලය නිශ්චල වේ. ජලයේ වදිනු ලබන වේගය 10ක් ලෙස සලකන්න කියලා තියෙනවා. හරි. මෙහෙම ගන්න. මෙන්න මෙහෙම තියෙන දෙයක් දැන් මේ 30යි තත්පරයට ග්‍රෑම්. මේ තමයි මොකද්ද මේ තත්පරයකදී වදින ස්කන්ධය. නැත්නම් ස්කන්ධ ශීඝ්‍රතාව මෙතන අපිට දීලා තියෙනවා ගානේ. මෙතන වදින්න ඔන්න මෙන්න තියෙදි මෙයාගේ වේගය 10යි. ඊට පස්සේ ජනේලය මත වැදීමෙන් පසු මෙයාගේ නිශ්චලතාවයට පත් වෙනවා. කියන්නේ ජනේලය මත වැදිලා මේ ජලය ටික මොකද වෙන්නේ? පහළට ඔන්න ඔය විදිහට ගමන් කිරීමක් සිදු වෙනවා ඇති. ඒතකොට එයාගේ වේගය කියලා නිශ්චුන් වෙනවා. හරි. රෝමියකම් 1 තත්පර 5කදී පිටියේ මතින වදින ජල ස්කන්ධය සොයා එනයින් ජනේලය මත ඇති කරන ආවේගය සොයන්න. රෝමියකම් 1 ගන්න. මොකද්ද මේ 30යි GS 30යි තත්පරයට ග්‍රෑම් කියලා කියන්නේ? ඒ කියන්නේ මොකද්ද? තත්පරයකදී වදින ජල ස්කන්ධය කීයද? ග්‍රෑම් 30යි. ඒ කිලෝග්‍රෑම් කරන්න නිසා මම මේ විදිහට 1000න් බෙදුවා. 1000න් බෙදුවොත් ග්‍රෑම් වගේ කිලෝග්‍රෑම් කරන්න. අපෙන් අහන්නේ තත්පර 5කදී විත්තිය මත වදින ජල ස්කන්ධය නිසා ජල ස්කන්ධය කියලා කියන්නේ 30 බෙදීම 1000 වැඩි කිරීම 5 තමයි මෙතන උත්තරේ එනවා. 0.15 කිලෝග්‍රෑම් කියලා. right. ඔන්න ඔබ තමයි ඒක අපිට ස්කන්ධය වෙන්නේ. ඊට පස්සේ යනවා එනයින් ජනේලය මත ඇති කරන ආවේගය සොයන්න. හරි. ළමයි මොකද්ද ආවේගය කියලා කියන්නේ? ගම්මිතාවයෙන් වෙනස. කියන්නේ පසු ගම්මිතාව අඩු කරනවා පෙර ගම්මිතාව. පසු ගම්මිතාව කියලා කියන්නේ මේකයි. බලන්න මෙතන වැදිලා පහළට යනකොට මේ පහළට යන ජලය නිශ්චල එක සලකන්න කියන්නේ ප්‍රවේගී ශූන්‍ය කියලා සලකන්න කියලා කියනවා. එහෙනම් පසු ගම්මිතාව බිඳුවයි. අඩු කිරීම පෙර ගම්මිතාව කියලා කියන්නේ ඔයාලට අපි මෙතන අහලා තියෙන තත්පර 5කදී එහෙනම් තත්පර 5කදී වැදෙන ජල ස්කන්ධය තමයි 0.15යි. එයාගේ වේගය කීයද? 10යි. එතකොට දිශාව තමයි කොහෙද? මේ පැත්තට තියෙන්නේ. එහෙමනම් මෙතන සුළු කරාට පස්සේ අපිට උත්තරයක් එනවා 1.5යි නිව්ටන් තත්පර නැත්නම් kgms ශ්‍රේණිය කියලා ගන්නත් පුළුවන්. මෙතන උත්තරේ ඉන්නේ මෙතන ඍණ කියන නයිද ඍණ හේතුව තමයි ආවේගය තියෙන්නේ මේ පැත්තට නෙමෙයි අනම් කොහෙද? ඉදිරියට ඍණ නම් පසුපසට තමයි ධන කියලා එන්නේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ අහනවා රෝමිලක්කම් 2 ජනේලය මත ඇති කරනු ලබන සාමාන්‍ය බලය ගණනය කරන්න. right. ඔයා දන්නවා ආවේගය සමානයි බලය සහ කාලය ගත්තොත් එහෙම බලය වැඩි කිරීම කාලය. එහෙනම් ආවේගය 1.5යි ඍණ මෙතන ඍණ කියන්නේ ඉදිරියටනේ. ඉදිරියට තමයි ඍණ කියලා තියෙන්නේ. එහෙනම් මාක ධන කරගන්න මම මේ පැත්තට දාන්නම්. ධන කියලා එනවා. බලය වැඩි කිරීම කාලය අපි මෙතන සැලකුවේ තත්පර 5ක්. මොකද මුලින්ම තත්පර 5ක් කියලා තියෙනවා. ඒ නිසා මෙහෙම එනවා 5 f කියලා කියන්නේ කීයද? 0.3යි නිව්ටන් කියලා එනවා. පැහැදිලිද? right. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. නැත්නම් 11 වෙනි ගානට. එකලෙසම ගානේ තියෙන මෙහෙම විදියක්. හරස්කඩ වර්ගඵලයේ 10ක් වන බටයකින් 10යි ms ශ්‍රේණියක ප්‍රවේගයකින් වතුර පහරක් විදී. මෙම වතුර පහර සිරස් බිත්තියකට එල්ල කළ විට ජල පහර මගින් බිත්තිය මත ඒකක කාලයකදී ඇතිවන තෙරපුම් බලය ගණනය කරන්න කියලා කියනවා. මෙහිමයි බිත්තියක් තියෙනවා. බිත්තිය මතට
10ක වේගයෙන් වතුර පාරක් විදිනවා. ඊට පස්සේ අපිට කියනවා මේ ජලයේ ඝනත්වය රෝ සමානයි 1000ක් කියලා ගන්න කියලා තියෙනවා. ඊට පස්සේ ජලයේ බිත්තියේ වැඩිවීමෙන් අනතුරුව නිසලව ගලා යන බව සලකන්න. ඒ කියන්නේ මේ වැඩිලා මේව පහළට පෙරෙනවා කියන බේරෙනවා. ඒකට අපි සලකනවා වේගය 0යි කියලා. හරි. එහෙනම් අපෙන් අහන්නේ තෙරපුම් බලය. ඔයාලා දන්නවා බලය අපිට කිලිම ගම්මිතාවයෙන් ගන්න පුළුවන් මොකද්ද? බලය වේතාව කාලය සමානයි ගම්මිතාව වෙනස. ඔබනේ. හරි. දැන් මෙතන බලන්න ස්කන්ධ ශීඝ්‍රතාවය කියන පදේ මෙතනට එනවා. දැන් මොකද අපිට ප්‍රශ්නේ තියෙන්නේ? ඔයාලා දන්නවා පිට වැඩි කිරීම P ගම්මිතාව වෙනස අපි කියන්නේ සාමාන්‍ය කොහොමද? පසු ගම්මිතාව අඩු කරනවා පෙර ගම්මිතාව වෙන්නේ. හරි. එතකොට දැන් මෙතනදී අපෙන් අහන්නේ තත්පරයකදී ඇතිවන තෙරපුම් බලය. එහෙනම් කාලය කියන මෙතනදී තත්පරයයි. එහෙනම් මම ගත්තොත් එහෙම දැන් මේ තිරස්ස ගමන් කරන ජලය බිත්තිය මත වදිනවා. මට දැනගන්න ඕනේ මෙන්න මේක. මොකද්ද? ඒකක කාලයකදී බිත්තිය මත වදින ජල ස්කන්ධය කීයද කියලා. ජල ස්කන්ධය කීයද තමයි මට දැනගන්න ඕනේ. හරි. දැන් ළමයි ඔයාලා අර මම කලින් කිව්ව තීර කොටසෙන් අපිට සමීකරණයක් ගන්න පුළුවන් මොකද්ද? ඒකක කාලයකදී බිත්තිය මත වදින ස්කන්ධය නැත්තම් ස්කන්ධ ශීඝ්‍රතාවය ප්‍රවණන මේ සමීකරණය මොකද්ද? හරස්කර A රෝ B නැත්තම් හරස්කර වර්ගඵලය වතාවක් ඝනත්වය වතාවක් ප්‍රවේගය. එතකොට මෙතන හරස්කර වර්ගඵලය ගත්තට පස්සේ ඝන සෙන්ටිමීටර 10යි. හොඳට මතක තියාගන්න. ඝන සෙන්ටිමීටර අගයක් ඝන මීටර බවට පත් කරද්දී අපි 10 ඍණ 4ෙන් වැඩි කරන්නේ. ඒ කියන්නේ නම් මෙතන 10යි හැබැයි මේක 10 ඝන මීටර කරගන්න ඕනේ. ඒ 10 4ෙන් වැඩි කරලා 10 4ෙන් වැඩි කළා. ඝනත්වය කියන්නේ 1000යි. ඒ කියන්නේ 10 3යි වැඩි කිරීම v කියන්නේ 10යි. එහෙනම් ළමයි මෙතන අපිට උත්තරයක් එනවා. මෙතන 10 3යි 1යි කියන්නේ 10 4යි. මේ 10 ධන 4ට මේ 10 ඍණ 4 කැපෙනවා. ඒ නිසා අවසාන ස්කන්ධය කීයද? කිලෝග්‍රෑම් 10යි කියලා අපිට ලේසියෙන්ම උත්තරයක් ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහෙමනම් අපිට දැන් පුළුවන් බලය හොයන්න. බලය තමයි දන්නේ නැත්තේ. කාලය කීයද? තත්පරය. මෙතන පසු ගම්මිතාව ඔයාලට වෙනවා මේ ජලය වදින කලින් 10කින් ගිහිල්ලා වැදුනට පස්සේ නිශ්චල වෙනවා කියලා කියනවා. එහෙනම් අවසාන ගම්මිතාව 0යි. ආරම්භ ගම්මිතාව 10 වැඩි කිරීම ප්‍රවේගය 10යි. ඒක කොයි දිශාව තියෙන්නේ? මේ පැත්තට. ඒ නිසා f වැඩි කිරීම ඍණ 100යි. ඒක දිශාව කොහෙද? අර පැත්තට. එහෙනම් ඇත්තට මොකද මේ තියෙන්නේ? 100 ක්‍රියා කරන්න කොහෙද? මේ පැත්තට. නැත්තම් අපේ ප්‍රශ්නේ අර තිබ්බේ ජනේල මත ක්‍රියා කරන බලය නම් කීයද උත්තරේ? නිව්ටන් 100යි. පැහැදිලිද? ඒක මට මෙතනදී ඕනම ඔයාලට පැහැදිලි මූලික වශයෙන්ම ස්කන්ධ ශීඝ්‍රතාව කොහොමද මෙතන සම්බන්ධ කරගන්න එක කියන්නේ. ඒතකොට ස්කන්ධ ශීඝ්‍රතාවය කියලා කියන්නේ මෙන්න මේ සමීකරණය වෙන්නේ. පැහැදිලිද? දැන් මේ සමීකරණේ හැම ගානකදී ව්‍යුත්පන්න කරන්න ඔප්පු කරගෙන ඉන්න බැරි නිසා තමයි මේක මම ඔයාලට උදාහරණ දෙකක් අරගෙන කලින් ඔප්පු කරේ. පැහැදිලිද? එතකොට ඕනම ගානකදී ඔයාලට ගානේ දත්ත වලට අනුකූලව මේ සමීකරණය භාවිතා කරන්න පුළුවන්. දැන් අපි 10 වෙනි ගාන කරද්දී ස්කන්ධ ශීඝ්‍රතාවය දුන්නා කිලින්ම 30යි තත්පරයට ගෑන් කියලා. නමුත් මේ ගානේදී ස්කන්ධ ශීඝ්‍රතාවය දීලා නැහැ. එතකොට අපි මේ වගේ ක්‍රමයකින් එයාව හොයාගන්න ඕනේ. පැහැදිලිද? right. අපි ඊළඟ ගානට යමු. 12 වෙනි ගාන. ස්කන්ධයේ 1500ක් වන හෙලිකොප්ටරයක් දිග 5ක් වන කරකැවෙන පෙති ඇත. මෙම පෙති වේගයෙන් භ්‍රමණය වන විට පහළට වායු ධාරාවක් ගමන් කරන අතර එමගින් හෙලිකොප්ටරයේ එසවුම් බලයක් ලබා ගන්නවා. හෙලිකොප්ටරයේ යන්තමින් එසවීම සඳහා. හරි. මම පොඩි දෙයක් කියන්නම් ඔයාලට. මට මේක ඉස්සෙල්ලා කියන්න බැරි වුණා. දැන් හෙලිකොප්ටරයක් අපි මේකට සැලකුවොත් එහෙම
මේ විදිහට හෙලිකොප්ටරයක් සැලකුවොත් හෙලිකොප්ටරේ මේ පිටිපස්ස තටු නෙමෙයි ඉදිරි තටු වේගයෙන් භ්‍රමණය වීම ලක් වෙනවා. වේගයෙන් භ්‍රමණය වෙද්දී මොකද වෙන්නේ? මේ වායුව පහළට වේගයෙන් ගමන් කරනවා. එතකොට හෙලිකොප්ටරේ තටු මගින් වායුව මත පහළට බලයක් ක්‍රියාත්මක වෙනවා. නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව මොකද වෙන්නේ? වායුව මගින් පෙරලා පෙති මත ඇති කරන බලයක්. ඒ බලය ඇති කරන්නේ කොහෙද තමයි? ඉහළට. එහෙනම් මේ ඉහළට ඇති කරන බලය නිසා තමයි හෙලිකොප්ටරය ඉහළට එසවෙන්නේ. එතකොට දැන් ඔයාලා දන්නවා හෙලිකොප්ටරයක් මත මේ බලයන් ලකුණු කළොත් එහෙම හෙලිකොප්ටරේ ස්කන්ධය තියෙනවා පහළට. පැහැදිලිද? එතකොට දැන් අර හෙලිකොප්ටරේ තටු කැරකෙවීම නිසා වායුව මගින් පෙතිමත් ඉහළට ඇති කරන බලයක් F විදියට. එහෙමනම් හෙලිකොප්ටරය යන්තමින් ඉහළට එසවීමට අනිවාර්යෙන් F සමානයි mg වෙන්න ඕනේ. දැන් යම් එකකින් මේ ඉහළට ඇති කරන බලය නැත්තම් පෙර මේ බලය අඩු නම් mg ට වඩා මොකද වෙන්නේ? හෙලිකොප්ටරය ඉහළට එසවෙන්නේ නැහැ. පැහැදිලිද? දැන් යම් කිසි හේකින් මේ ඉහළට ඇති කරන බලය ඔයාලා සලකන්න mg ට වඩා වැඩි කියලා. එහෙනම් මොකද වෙන්නේ? හෙලිකොප්ටරය ඉහළට එසවෙනවා. එතකොට අන්න ඒක තමයි හෙලිකොප්ටරයක් ඉහළට එසවීම සිදු වෙන්නේ. ඒ නිසා එතකොට යන්තමින් කියන්නේ සීමාකාරී අවස්ථාව වගේ. ඒ නිසා යන්තමින් ඉහළට එසවෙන්න නම් F සමානයි mg වෙන්න ඕනේ. පැහැදිලිද? right. එතකොට එහෙනම් මේ කරුණ ඔයාලා මතක තියාගන්න පොඩ්ඩක් මේක සටහන් කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. right. ඊට පස්සේ මෙතන කියනවා මේ හෙලිකොප්ටරේ ස්කන්ධය 1500 කියලා. වායු ධාරාව මගින් හෙලිකොප්ටරය මත ඇති කළ යුතු අවම තෙරපුම් බලය. ඒක තමයි මේවයි. දැන් ඔයාලා දන්නවා හෙලිකොප්ටරේ යන්තමින් ඉහළට එසවෙන්න නම් මේ ඇති කරන තෙරපුම් බලය හෙලිකොප්ටරේ බරට සමාන වෙන්න ඕනේ. එහෙනම් මම රෝගය තමයි එක හදන්නේ. හෙලිකොප්ටරේ බර අපිට ස්කන්ධය දීලා තියෙනවා 1500යි. එහෙනම් බර කීයද? 1500 10න් වැඩි කරාම මේ උත්තරේ තමයි කීයද? එහෙනම් අවම බලය කීයද? 15000 නිව්ටන් කියලා එනවා උත්තරය. පැහැදිලිද? right. අපිට රෝම ලක්ෂණ දෙක අහනවා. ඒ සඳහා වාතය පහළට තල්ලු කළ යුතු වේගය සොයන්න කියලා. හරි. ඔන්න බලා ගන්න මෙතන වැදගත් දෙයක් තියෙනවා. 12 වෙනි ගැටලුවේ රෝම ලක්ෂණ දෙක. දැන් අපි දැන් කලින් හොයාගත්තා මොකද්ද? හෙලිකොප්ටරේ තටු කැරකෙවීමේදී ඒකක කාලයකදී වායුව පහළට විස්ථාපනය වන වායුවේ ස්කන්ධය හොයාගත්තා. මොකද්ද? ඒකක කාලයකදී පහළට විස්ථාපනය වන වායු ස්කන්ධය. මොකද සමීකරණයේ වායු ස්කන්ධය යුව A rho v කියලා සමීකරණයක් තිබුණා. පැහැදිලිද? එතකොට මම අන්නේ කොටසට ගත්තොත් එහෙම දැන් හෙලිකොප්ටරේ පෙත්තක දිග මීටර් 5යි. එතකොට මීටර් 5යි නම් දැන් මේක හෙලිකොප්ටරේ මේ විදිහට දැන් ඉහළින් බැලුවම හෙලිකොප්ටරේ තටු භ්‍රමණය වෙන දිහා ඒක තටු භ්‍රමණය වෙන්නේ මොන ආකාරයකටද? වෘත්තාකාර පතයක. ඒ කියන්නේ මෙන්න මේ ආකාරයක් තමයි තියෙන්නේ. මම මේ අදින් ඉහළින් බැලුවට පස්සේ එහෙනම් මේ තියෙන මොකද්ද? මීටර් 5ක අරයක් සහිතව වෘත්තාකාර පතයක භ්‍රමණය වෙනවා. එහෙමනම් මේ වගේ තටුවක 5 මීටර වන තටුවක හරස්කඩ වර්ගඵලය කියලා කියන්නේ මොකද්ද? මේක වෘත්තයක්නේ. වෘත්තයේ වර්ගඵලය මොකද්ද? 5r වර්ග. අපි සැලකුණු ළමයි ගානේ ලේසිය සඳහා 5 කියලා කියන්නේ 3 කියලා ගමු. එහෙනම් 3යි නම් 3 වැඩි කිරීම 5 වර්ගයෙන් ඒ කියන්නේ එකට කීයද? 3 වැඩි කිරීම 25. කියන්නේ වර්ගඵලය කීයද? වර්ග මීටර 75 කියලා එනවා. එහෙමනම් දැන් මම මෙන්න මේ කොටස මෙතන හදන්න.
ඒකක කාලයකදී පහළට විස්ථාපනය වෙන වායු ස්කන්ධය කියලා කියන්නේ A රෝ B නම් A කියන්නේ 75යි රෝ කියන්නේ වායුවේ ඝනත්වය 2යි කියලා ගන්න කියනවා. හැබැයි අපි B දන්නේ නැහැ. මොකද මේ පෙති මගින් වායුව පහළට විස්ථාපනය කරන වේගය දන්නේ නැහැ. right. දැන් අපි ස්කන්ධ වායු ස්කන්ධ නැත්නම් ස්කන්ධ ශීඝ්‍රතාවය හොයාගත්තා. අපෙන් අහන්නේ මොකද්ද? බලය. පැහැදිලිද? සමාන බලය නෙමෙයි කියන්නේ වේගය අහන්නේ. V තමයි හොයාගන්න තියෙන්නේ. හැබැයි V අපි මොකක් හරි එකකට සම්බන්ධ කරගන්න ඕනේ. ඔයාලා දන්නා සමීකරණයක් මොකද්ද? බලය වතාවක් කාලය සමානයි ගම්‍යතා වෙනස. එහෙමනම් F සමානයි ft සමානයි me2 with අඩුකිරීම me1 කියලා අපි ගමු. ආරම්භයේදී අපි සලකන්නම් ආරම්භයේදී හෙලිකුමේ තටු නිශ්චලතාවයේ තිබ්බේ කියලා. ආරම්භයේ නිශ්චලතාවයේ තිබ්බනම් පෙරගම්මිතාව බිඳුව කියලා ගන්න පුළුවන්. එහෙනම් ඔයා දන්නවා ඇති කරන්න ඕන බලය කියන්නේ කීයද? 15000යි. අපි මේ සැලකුවේ කොච්චර කාලයක්ද? තත්පරයක්නේ. ඒ නිසා 1 සමානයි m. m කියන්නේ මොකද්ද ළමයි? ඒකක කාලයකදී විස්ථාපනය වෙන වායු ස්කන්ධය. ඒක තමයි අපි මෙතන හොයාගත්තේ. කීයද? 150යි v වැඩි කිරීම වායු පහළ ගමන් කරන වේගය කීයද? ඒ දන්නේ නැහැ. ඒකත් v කියලා ගත්තා. මෙතන මේ v ආවේ අපිට මේ සමීකරණයෙන් ස්කන්ධය හොයන්න ගියලා. පැහැදිලිද? මෙතන 150යි v ආවේ එහෙමයි. නමුත් මෙතන v ආවේ මෙන්න ප්‍රවේගය නිසා. මේ තියෙන ස්කන්ධය මේ තියෙන ප්‍රවේගය. එහෙනම් මෙතන කීය දෙන්නේ 15000යි සමාන 150යි v වර්ග. එතකොට මේක සුළු කළාට පස්සේ v වර්ගය සමානයි 100යි කියලා එනවා. එහෙනම් v කියන්නේ කීයද? 10යි ඉන්නේ ශ්‍රේණියක. right. ඔබට දාන්න. හරි. මම හිතනවා ඔයාලට මේ කොටස තේරෙන්නේ නැති කියලා. මොකද හේතුව දැන් මෙතනදී මේ අවස්ථා කිහිපයකදීම එකම ආකාරයේ ගණන් තමයි තියෙන්නේ. අර පොඩ්ඩක් අපි ගණන් රටා වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ කොටසක් ආවේ. එතකොට ළමයි ඔයාලා මතක තියාගන්න මේ වගේ කොහොමද මේ ස්කන්ධ ශීඝ්‍රතාවය ගානකට සම්බන්ධ කරන්න කියලා. පැහැදිලිද? right. අපි මේකේ 13 වෙනි ගණනට යමු. මෙහෙමයි තියෙන්නේ. තරාදියක් මත තබා ඇති හිස් බීකරයක ස්කන්ධය ග්‍රෑම් 250ක් වේ. එය තුළට මීටර් 20ක උසක සිට තත්පරයට ග්‍රෑම් 50ක ශීඝ්‍රතාවයකින් ජලය වැටේ. ජලයේ ආරම්භයේදී නිශ්චලතාවයේ උදාහරණ බව සලකන්න. ජලය බීකරය තුළට වැටීමට පෙර එහි වේගය සොයන්න. හරි. right. එතකොට 20ක උසකින් තියෙන ජලය බීකරයට වැටෙනවලු. බීකරයට වැටෙන ඔන්න මෙන්න අවස්ථාවේදී තමයි අපි වේගය අහන්නේ. එතකොට මොකද අපි වේගය ස්ථාව ගන්නෙ? මෙතන උසක් දීලා තියෙනවා. ආරම්භයේදී නිශ්චලතාවයෙන් තියෙන කියලා කියනවා. එහෙනම් අපි ලේසි මොකද්ද? අපි භාවිතා කරමු චලිත සමීකරණය. v වර්ග සමානයි u වර්ග ධන 2 as කියන සමීකරණය භාවිතා කරලා නම්
v වර්ග u බිඳුවයි 2 මෙයා දැන් මේ ජලයේ වැටෙන්නේ ගුරුත්වජ ත්වරණයට එහෙනම් ප්‍රවේගය 10යි මෙතන 20යි එහෙනම් අවසානයේ 20 v කියලා කියන්නේ කීයද දැන් 20යි ms ශ්‍රේණිය කියලා එනවා කියන්නේ ඔය ජලය මේ බීකරයට වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි එයාගේ වේගය තමයි කීයද 20යි ms ශ්‍රේණියක හරි ඊට පස්සේ තමයි රෝම ඉලක්කම් 2 ජලය බීකරයට වැටුණු පසු ඉවතට විසි නොවන බව සලකමින් ජලය වැටීම නිසා බීකරය මත ඇතිවන බලය ගණනය කරන්න මේවනේ දැන් බීකරය මෙහෙම තියෙනවා ජලය මේ විදිහට එනවා එයා ඇවිල්ලා ඔන්න මේ බීකරය වදින්න කලින් අවස්ථාවේදී වේගය තමයි 20යි බීකරේ වැදුනට පස්සේ ඉවතට විසි වෙන්නේ නැහැ කියලා කියන්නේ බීකරේ තැම්පත් වෙනවනේ ජලය ඒ නිසා අපි සලකන්න පුළුවන් ජලය බීකරට වැටෙන්න කලින් 20යි ජලය වැටුණට පස්සේ කීද ප්‍රවේගය 0යි කියලා පැහැදිලිද හරි එතකොට ඕනම අවස්ථාවක අපිට භාවිත කරන්න අපිට ආන්න විතර බලයනේ බලය වතාවක් කාලය සමානයි ගම්මිතා වෙනස මේ සමීකරණය මතක තියාගන්න හරි බලය අහන්නේ අපි දැන් මෙතන අරන් තියෙන කාලයක් අපිට විශේෂයෙන් අරන් නැහැ ඒ නිසා අපි තත්පරයක් සැලකමු එහෙමනම් මෙතන ස්කන්ධය කීයද අපිට ගානේ දීලා තියෙනවා 50යි GS ශ්‍රේණියක තත්පරයට ග්‍රෑම් ඒ කියන්නේ තත්පරයකදී ග්‍රෑම් 50ක් වැටෙනවා එහෙනම් අපි සලකන්නේ කාලේ තත්පරයයිනේ ඒ නිසා මට ගන්න පුළුවන් ස්කන්ධය 50යි කියලා හැබැයි මෙතන පසුගම්මිතාව කියලා තමයි 0යි මොකද හේතුව වතුර වැටිලා නිශ්චලතාවයටපත් වෙනවා එහෙනම් පසුගම්මිතාව 0යි පෙරගම්මිතාව තමයි පහළට තියෙන ප්‍රවේගය 50යි හැබැයි මේ කිලෝග්‍රෑම් කරන්න නිසා 10න් බෙදන්න වේගය කියලා 20යි. එහෙනම් මේ සුළු කරාට පස්සේ x සමානයි ඍණ 1යි කියලා එනවා. හරි. එතකොට තමයි මොකද්ද මේ ඍණ 1 කියලා කියන්නේ? දැන් මෙතන ඍණ කියලා කියන්නේ බස් ඇත්තටම වස්තුව මේ පහළට ඇති කරාට පස්සේ ඊට ප්‍රතිවිරුද්ධ තමයි මොකද බලයක් ඇති වෙනවා ඉහළට. ඒ නිසා බීකරේ මත ඇති වෙන බලය තමයි නිව්ටන් 1යි. හරි. ඊට පස්සේ අපි අහනවා තත්පර එමගින් තත්පර 30කට පස්තරාදියේ පාඨාංකය සොයන්න කියලා තියෙනවා. හරි. මෙන්න මේ කොටස හොඳට අහගන්න. මොකද්ද කියන්නේ? දැන් මේ මොකද්ද තමයි මේ නිව්ටන් 1 කියලා කියන්නේ? නිව්ටන් 1 කියලා කියන්නේ අර ජලය වේගින් ඇවිල්ලා ගම්මිතා වෙනසක් වෙනවනේ එතන 20ක තිබුණ 20ක වැටෙන ජලය එකපාරට 0 දක්වා වෙනස් වුණා. ඒ නිසා ඒ ගම්මිතා වෙනස් වීම නිසා නිව්ටන් 1ක බලයක් ඇති වෙනවා. පැහැදිලිද? මේක ජලය වැටෙන තාක්කල් පුරාවටම මේ බලය ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද? එතකොට දැන් එහෙනම් ජලයේ වැටීම නිසා මේ හදන 3 මිලි ගාන කීයද තමයි ජලයේ ගම්මිතා වෙනස නිසා තියෙන බලය නිව්ටන් 1යි. මේක සම්පූර්ණ කාලය පුරාට මේ නිව්ටන් 1 තියෙනවා. එතකොට දැන් ඔයාලා දන්නවා මේ මම තරාදියම තුලාලෙට ගත්තොත් මේ තුලාවේ බරක් තියෙනවා. 30 බීකරේ කියලා කියන්නේ 250යි. ඒ කියන්නේ 250යි ස්කන්ධය නම් ඒක මම 10න් බෙදුවා කිලෝග්‍රෑම් කරන්න බරක් ගන්න ඕන නිසා මොකද මම කරන්නේ? ඒක 10න් වැඩි කරනවා. උත්තර කීයද? හිස් බීකරේ බර 2.5යි. එතකොට දැන් තත්පරයකදී කොච්චර ජලය වැටෙනවද? තත්පරයකදී 50යි 50යි GS ශ්‍රේණියක වැටෙනවා. එතකොට දැන් මේ තත්පරයකදී ග්‍රෑම් 50ක් නම් මේ මිනිත් තත්පර 30ක් ගත්තට පස්සේ මේ වගේ 30 ගුණයක් ජලය වැටෙනවනේ. එතකොට ඒ ජලයේ බරත් මේ පහළට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මම මෙහෙම ගන්නවා. තත්පරයකදී වැටෙන ජල ස්කන්ධය. ඊද ග්‍රෑම් 50යි තමයි කිලෝග්‍රෑම් කරන්න 1000න් බෙදුවා. එහෙනම් තත්පරයකදී වැටෙන ජලයේ බර කියලා කියන්නේ මේ ගත්ත අගය 10න් වැඩි කරන්න ඕනේ. ඒක සුළුකට පස්සේ කියනවාද?
නිව්ටන් 0.5 කියලා එනවා. එහෙනම් ළමයි මේ තියෙන්නේ තත්පරයකදී වැටෙන ජලයේ බරනේ. ඔය වගේ තත්පර 30ක් කියලා කියන්නේ තත්පර 30කදී වැටෙන ජලයේ බර කියලා කියන්නේ එක තත්පරයක 0.5යි. එහෙනම් මේ වගේ 30 ගුණයක්. ඒ කියන්නේ කීයද? නිව්ටන් 15යි. එහෙනම් ළමයි තත්පර 30කදී තැටියේ පාඨාංක කියනවනේ. දැන් බීකරේ තියෙන බර 2.5යි. වැටෙන ජලයේ බර 15යි. මේ ජලයේ වැටීම නිසා ගම්මිතා වෙනස් වීම නිසා ඇති වෙන බලය කීයද? හැම වෙලාවෙම නිව්ටන් 1ක්. මේක තරාදියට දැනෙනවා. එහෙනම් අවසානයේදී තත්පර 30කදී තරාදියේ පාඨාංග කියලා කියන්නේ හිස් බීකරයේ බර ධන තත්පර 30කදී වැටෙන ජලයේ බර කීයද? නිව්ටන් 15යි. හර ජලය නිතරම වැටෙන නිසා ඒ ආවුනේ නැති කරන බලයක් කීයද? 1යි. එහෙනම් උත්තරය එතකොට මෙතන කීයද? 18.5යි නිව්ටන් කියලා එනවා. ළමයි අපිට මෙතන වැරදෙන තැනක් තමයි මොකද්ද? අපි ගොඩක් වෙලාවට උත්සාහ කරනවා මේ එකත් 30න් වැඩි කරන්න. පැහැදිලිද? හරි. දැන් ඔයාලට හිතන විදිය සාධාරණ මොකද තත්පරයකදී අපි මේ හෙව්වේ. නමුත් ඒ දේම නේද තත්පර 30 පුරාවටම වෙන්නේ. එතකොට ජලය මේක 30න් වැඩි කරන්නේ නැහැ. මොකද මේ නිව්ටන් 1 සම්පූර්ණ කාල සීමාව පුරාවටම ඇති වෙනවා. මේ ජලය ඒකාකාරව වැටෙන නිසා නිව්ටන් 1 ඒකාකාරව තමයි තියෙන්නේ. ඒ නිසා අපි මෙතනදී මේ 1 30න් වැඩි කරන්න අවශ්‍ය නැහැ. පැහැදිලිද? හරි. මේක දාගන්න. right. අපි 14 වෙනි ගානට යමු. මෙහෙමයි තියෙන්නේ. මැෂින් තුවක්කුවක් මගින් ස්කන්ධයේ m වූ උණ්ඩ n ප්‍රමාණයක් තත්පරයකින් ඉක්ුත් කරයි. උණ්ඩවල ආරම්භක වේගය 0 නම් තුවක්කුවෙන් උණ්ඩ පිටත් වන වේගය v නම් උණ්ඩේ මත ආරම්භක ගම්මිතාව සහ අවසාන ගම්මිතාව සොයා එමගින් එනයි උණ්ඩේ මත ඇතිවන ගම්මිතාව වෙනස සොයන්න. එක් උණ්ඩයක් මත. එහෙනම් උණ්ඩයක ස්කන්ධයේ m ආරම්භයෙන් නිශ්චලයි. ඊට පස්සේ මේ උණ්ඩ ගමන් කරන්නේ v කියන වේගයෙන් ගමන් කරනවා. එහෙමනම් ගම්මිතාව වෙනස ආරම්භ ගම්මිතාව කියලා කියන්නේ බිඳුවයි. මේ තියෙන ආරම්භ ගම්මිතාව ළමයි. පසු ගම්මිතාව කියන්නේ ස්කන්ධයට තියෙන ප්‍රවේගය කියන්නේ කීයද? mv නේ. එම නිසා ක්‍රෝමිලකම් එකේ ගත්තොත් ගම්මිතාව වෙනස කියලා කියන්නේ පසු ගම්මිතාව mv අඩු කරනවා බිඳුව වෙන උත්තරය කීයද? mv කොයි දිශාවටද? අපි සරල විදිහට කියනවා. හරි. එතකොට අපි ගන්නවා උණ්ඩ n අපි මේ එක් උණ්ඩයක් සඳහානේ. උණ්ඩ n ප්‍රමාණයක් ගත්තොත් ඇති වෙන ගම්මිතාව වෙනස කියන්නේ කීයද? මේ mv වැඩි කිරීම කීයද? n. මේක තමයි උණ්ඩ n ප්‍රමාණයක් නිසා ඇති වෙන ගම්මිතාව වෙනස. රෝමිලකම් 3 එමගින් තුවක්කුව මත තත්පරයකදී ක්‍රියා කරන බලය සොයන්න. දැන් ළමයි ඔයාලා දන්නවා බලයක් නේ. එහෙනම් බලය වැඩි කිරීම t සමානයි ගම්මිතා වෙනස. මේ සමීකරණය මතක තියාගන්න. එහෙනම් බලය දන්නේ නැහැ. කාලය කියන්නේ 1යි. ගම්මිතා වෙනස කීයද? උණ්ඩ n සංඛ්‍යාවක් මත mv n. එහෙනම් f සමානයි කීයද? හරි පැහැදිලි. mv n කියලා අපිට එනවා ප්‍රකාශනය. පැහැදිලිද? මේක දාගන්නකො. හරි. එතකොට දැන් මේ ඔයාලට මේකද හැම ගානකදීම මෙන්න මේ කොටස නිතරම අපිට ආවා. පැහැදිලිද? ඔකොල් විදියා ගන්න. උතර ගානක් ගොඩක් වෙලාට ගොඩ නැගින්නේ මෙන්න මේ තියරිය මත. හරි. අපි 15 වෙනි ගානට යමු. පාලසෙන ගානේ තියෙන මෙහෙම දෙයක් මොකද්ද? තිරස්ස ගමන් කරන පටියක් මතට තත්පරයට කිලෝග්‍රෑම් 7.5ක ශීඝ්‍රතාවයකින් ගල් අඟුරු වැටේ.
තත්පරයකදී වැටෙන ගල් අඟුරු ප්‍රමාණය තමයි 7.5 කිලෝග්‍රෑම්. එම පටිය ගල් අඟුරු සමග දෙකක නියත වේගයෙන් ගමන් කරන අතර මෙම පටිය අදාළ නියත වේගයෙන් ගමන් කිරීම සඳහා අවශ්‍ය බලය සොයන්න. හරි. ළමයි මෙන්න මේක හොඳට අහගන්න. මෙන්න මේ සිදුවීම. දැන් මේක ගන්න. මේ පටිය මේක හොඳට තේරුම් ගන්න. දෙකකින් ගමන් කරන. දෙකයි මේ ශ්‍රේණියකින් ගමන් කරනවා. හරිද? මේ එන අඟුරු මේ ගල් අඟුරු මොකද වෙන්නේ? පහළට වැටෙනවා. පහළට වැටෙන ගමන් මොකද වෙන්නේ? තව ශේනික කාලේ වැටෙන ගමන්ම මෙයාගේ පහළට සිරස්ස ප්‍රවේගයක් තියෙනවා. නමුත් තිරස් දිශාවට ප්‍රවේගය කීයද? පහළට ප්‍රවේගයක් තිබ්බට තිරස් දිශාවට ප්‍රවේගයක් නැහැ. එහෙනම් මේ ගල් අඟුරු තැටිය මත පතිත වීමේදී තැටිය මත පතිත වූ අවස්ථාවේදී තිරස් දිශාවට තියෙන ප්‍රවේගය කීයද? 0යි. ඒ හේතුව යා වැටෙන සිරස්සනේ. හරි. එතකොට මේ බිඳුවට වැටෙන බිඳුව විදිහට වැටෙන මේ ගල් අඟුරු ටික යම්කිසි කාල සීමාවකදී මොකද වෙන්නේ? පටියේ ප්‍රවේගය ලබා ගන්නවා. මොකද ගල් අඟුරු වලට පටියේ නැතුව වෙන වේගකින් ගමන් කරන්න බෑ. ඒ නිසා ගල් අඟුරු ටික පටියේ වේගය ලබා ගන්නවා. එහෙනම් අවසානයේදී යම් කාලයකදී දෙකයි මේ ශ්‍රේණිය දක්වා වැඩි වෙනවා. පැහැදිලිද? එතකොට එහෙමනම් දැන් මෙතනදී ඔයාලා සලකන තිරස් දිශාව ගත්තොත් එහෙම ගල් අඟුරු වල ආරම්භයේ තිබි බිඳුවයි. ඊට පස්සේ දෙක දක්වා වැඩි වුණා. එහෙනම් ගම්‍යතාව මොකද වෙලා තියෙන්නේ? වෙනස් වෙලා. ගම්‍යතාව වෙනස් වීමේදී ඒ නිසා මොකද වෙන්නේ? බලයක් ඇති කරනවා. එහෙමනම් ඔයාලා දන්නවා f වැඩි කිරීම t සමානයි mv1 mv2 අඩු කිරීම mv1. බලය දන්නේ නැහැ. කාලය මම මෙතන අපිට දීලා තියෙන තත්පරයයිනේ. තත්පරෙට මේ වැටෙනවා කියන නිසා ස්කන්ධ ශීඝ්‍රතා තත්පරය නිසා මම මෙතන තත්පරයම ගන්නෙ. එහෙනම් මෙතන කියන 7.5යි පසු එක අගය තමයි 2 ආරම්භයේ කියන බිඳුවයි. එහෙනම් x සමානයි කීයද? නිව්ටන් 15 කියනවා. තමයි එහෙනම් මෙතන මොකද වෙන්නේ? මේ පටිය නියත වේගයෙන් ගමන් කරවීම සඳහා නිව්ටන් 15ක බලයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. තේරුණාද? මේ නිව්ටන් 15ක බලයක් ක්‍රියාත්මක වුණොත් තමයි මේ පටිය මේ විදිහටම දිගටම ගමන් කරන්නේ. ඒ නිසා තමයි මෝටරයක් ක්‍රියාකාරීත්වය අවශ්‍ය වෙන්නේ. පැහැදිලි නැත්නම් මේ ගල් අඟුරු වල සිදුවන ගම්‍යතා වෙනස් වීම නිසා 15ක නිව්ටන් බලයක් ඇති කරනවා. ඒ බලය මගින් ඒ බලය 15 නිව්ටන් ලබා දුන්නොත් තමයි මේ පටිය නියත වේගයෙන් ගමන් කරන්නේ. එයාට තමන්ගේ වේගය නියතව පවත්වාගෙන යන්න පුළුවන්කමක් ලැබෙන්නේ. right මම අද මේ ඔයාලට තීරෙන් කතා කළේ මම මේ වීඩියෝ එක මුලින්ම ගම්මිතාව කියන කොටස කතා කරේ. ඊට පස්සේ මම ගම්මිතා සංස්කෘතික මූලධර්මයට එනවා. එතකොට දැන් ගම්මිතාව යටතේ අපි කතා කළා මොකද්ද? ගම්මිතාව කියන්නේ මොකද්ද? ගම්මිතාව වෙනස මොකද්ද? ඊට පස්සේ ගම්මිතාවේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ මොකද්ද? ඊට පස්සේ ආවේගය සහ ඊට පස්සේ ගණන් වලට එන උදාහරණයක් කතා කළා. මොකද්ද මේ? කිසියම් වස්තුවක් මත යම්කිසි පෘෂ්ඨයක වැදුනාට පස්සේ ඇති වෙන බලය සම්බන්ධයි. පැහැදිලිද? ඒ යටතේ අපි ස්කන්ධ ශීඝ්‍රතාවය කොටස කතා කළා. ඊට පස්සේ යම්කිසි විවිධ ආකාරයේ ගැටලු අපි විසඳුවා. එතකොට එහෙනම් මේ පාඩම මේ ගම්මිතාව කියන කොටසේ සාරාංශය මෙච්චරයි. මෙන්න මේ සමීකරණය මතක තියාගන්න. මේ සමීකරණ මතක තියාගන්න. එතකොට විවිධ ආකාරයේ ගැටලු වෙනවා.
ගොඩක් නවාට මතක ඇති අපි අන්තිම ගැටලු කිහිපය කතා කළේ ස්කන්ධ ශීඝ්‍රතාවක් එක්ක. එතකොට ස්කන්ධ ශීඝ්‍රතාව කියලා කියන්නේ එතන කාලය කීයද? තත්පරයයි. පැහැදිලිද? ඒ නිසා ගොඩක් රට මේ කාලය සඳහා ඉන්නේ තත්පරයයි. ඒ නිසා මෙන්න මේ සමීකරණය මගින් තමයි අපි ප්‍රධාන වශයෙන්ම ගම්මිතාවට අදාළ ගැටලු විසඳීම සිදු කරන්නේ. හොඳට මතක තියාගන්න අපි මේ කලේ ගම්මිතා සංසිද්ධි මූලධර්මයේ නෙවෙයි. තාම අපි ඒකට ආවේ නැහැ. ගම්මිතාව තමයි ප්‍රධාන වශයෙන්ම මෙතනදී ඔයාලට අවධානය දෙන්න ඕනේ. හරි. ඔයාලා මේකේ තියෙන මේ ගැටලු මේ ටියුට් එකේ තියෙන ගැටලු විසඳන්න. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. නැත්නම් මම ඔයාලට ෆෝන් නම්බරයක් දෙන්නම්. ඒකට මැසේජ් එකක් හරි දාන්න. පුළුවන් තරම් මහන්සි වෙන්න මේ ගැටලු පුළුවන් තරම් විසඳන්න. සහ මේකට අදාළව විභාග ගැටලු තියෙනවා ඒවත් විසඳන්න. මම ඊළඟ වීඩියෝ එකේ ප්‍රධාන වශයෙන් අවධානය දෙන්නේ ගම්මිතා වෙනස් වීමේ ගම්මිතා සංස්කෘතික මූලධර්මයට. එතකොට ඒක කරාට පස්සේ ඔයාලට තවත් අවබෝධයක් ලැබෙයි ගම්මිතාව පිළිබඳ. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ හම්බෙමු.